ඉතින් ඒතර කර්ෆියු එක නැතුව ඕක අරපු ගමන් අවුරුද්දේ ඇවරේජ් එක මම හිතනවා 30කට 25කට 30කට වගේ අතර ගාණක් එනවා කියලා. ඒතර 2019 වර්ෂයේ ඔක්කොම එක්ස්පෝර්ට් කරලා තියෙනවා 11.9 බිලියන්. ඒ කියන්නේ 12 බිලියන් වල එක්ස්පෝර්ට් කරලා තියෙනවා. ඒතර එකෙන් 30ක් ගත්තොත් 3.6 බිලියන් විතර එක්ස්පෝර්ට් එක අඩු වෙයි. හැබැයි ඒ අඩු වෙන ගම ඉම්පෝර්ට් එකත් අඩු වෙනවා. මොකද සමහරක් වෙලාවට ඕකේ සමහරක් දැන් ගාමන්ට්ස් ෆැක්ටරි වගේ ගත්තොත් සමහරක් මැටීරියල් ඉම්පෝර්ට් කරන ඒවා. ඉතින් ඒ වගේම දැන් ගවර්න්මන්ට් එකේ තව එක එක පොලිසි නිසා ගත්ත ස්ටෙප් එක මම හිතනවා එතන 4.5 බිලියන් විතර අඩු වෙයි කියලා. ඉතින් එතකොට බැලුවහම ගිය අවුරුද්දට සාපේක්ෂව ආනයනය කරන එක අපනයනය කරන එක අතර වෙනස මම හිතනවා තව බිලියන් එකකින් පොසිටිව් පැත්තට යනවා. මට මතකයි EDB එකේ නිලධාරීතුමිය පහුගිය දවසක ප්‍රකාශ කළ සිටියා ඒගොල්ලන්ගේ බලාපොරොත්තු පුරෝගතනයේ තිබ්බේ 18.9 බිලියන් කියලා ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව. එතකොට දැන් මේක මේ අනුව බලනකොට ඊට ලොකු අඩුවීමක් ඔබතුමා බලාපොරොත්තු වෙනවද? නෑ මේක මෙහෙමද දැන් මේකේ දැන් ඒගොල්ලන් බලාපොරොත්තු වුණාට දැන් ඕක ಜಾති දෙකකට එක්ස්පෝර්ට් තියෙනවා. එක්ස්පෝර්ට් එක good එක්ස්පෝර්ට් තමයි ගොඩක්ම හරිය කතා කරන්නේ. මොකද අනිත් ඒවා සර්විස් සෙක්ටර් එකේ එක්ස්පෝර්ට්. මැනුෆැක්චර් කරලා අරින ගුඩ්ස් වලින් තමයි මේ 11.9 බිලියන් තියෙන්නේ. ඒතර ඒකේ 30%ක්. ඒ කියන්නේ 3.6 බිලියන් විතර එතන අඩුවීමක් තියෙයි. හැබැයි ඒකම ඉම්පෝර්ට් කරන එක එතන බැලුවහම මේ 4.5 බිලියන් විතර. එතකොට තව බිලියන් එකක් විතර ලංකාවට වාසි විදිහට තමයි මේක අන්තිමට මේ අවුරුද්ද අන්තිම වෙනකොට හැරෙන්නේ. මේක සාමාන්‍යයෙන් අපේ රටක් විදිහට ගත්තම රටේ ආදායම අපි අපෙන්නේ එකක් විශේෂයෙන්ම විදේශගත ශ්‍රමිකයන්ගෙන් එංගලුම් ශේෂ්ත්‍රයෙන් සංචාරක කර්මාන්තයෙන් මේ කියන තුනෙන් මූලික වශයෙන්. ඒතර දැන් මේකේ අපි දකිනවා ලෝක අනෙක් රටවල ඇතිලා තියෙන තත්ත්වයත් එක්ක අපේ විදේශගත ශ්‍රමිකයන්ගෙන් මේ තරම් බලාපොරොත්තුවක් වෙන්න බෑ. බොහෝ දෙනෙක් ලංකාවට එන්න බලාගෙන ඉන්නවා. හැබැයි බලාගෙන ආවට ඒගොල්ලෝ වැඩ කරනවානේ. ඒතර කොහෙද වැඩ කරන්නේ? මෙහි ඇවිල්ලා වැඩ කරන්නේ. මෙහි ඇවිල්ලා තාම ආවේ නැහනේ. තාම ඉන්න තැන් වල වැඩ කරනවා. ඒ වුණාට 50000ක් කියනවා එන්න සූදානමින් ඉන්නවා කියලා. දැන් 58000ක් රෙජිස්ටර් වෙලා ඉන්නේ. ඔව් එහෙම තමයි කියන්නේ. හැබැයි කිව්වට මෙහෙමනේ සමහරක් අය දැන් මේක රෝලින් යන්නේ. ඒ කියන්නේ අවුරුදු දෙකකට සැරයක් ගෙදර එන අය ඉන්නවා. අවුරුදු 3කට සැරයක් ගෙදර අය ඉන්නවා. ඉතින් ඒක කොහොමත් වෙන දෙයක්. ඒතර අපි සාමාන්‍යයෙන් හිතනවා 7 බිලියන් විතර තියෙන ෆොරින් රෙමිටන්ස් එක 10%කින් විතර අඩු වෙයි කියලා. එතන 700 මිලියන් ඩොලර්ස් වල තමයි මං හිතන විදිහට අඩුවීමක් තියෙන්නේ. විශේෂයෙන්ම ඔබ විශ්වාස කරන්නද මේ හරහා රැකියා වෙළඳ පොලේට ප්‍රශ්නයක් ඇති වෙනවා? මොකද දැනටමත් විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්ත ශාස්ත්‍රයේ ඉන්න අය කියනවා රැකියා ලක්ෂයකට මේකේ බලපෑම තියෙනවා. නෑ රැකියා ලක්ෂයකට බලපෑම තියෙනවා අද තියෙන විදිහටනේ. හැබැයි තමයි මේක මාස දෙකක් යනකොට මේක ටිකෙන් ටික අඩු වෙන්න ගත්තට පස්සේ ඔය කියන කතාව කියන එකක් නෑ මං හිතන්නේ. ඒගොල්ලෝ මහනවා. මම ෆැබ්‍රික් හදනවා. මම දවසට ෆැබ්‍රික් මීටර් 1,20,000ක් හදන කෙනෙක්. හැබැයි දැන් අපිට ඒගොල්ලන් බ්‍රෑන්ඩ්ස් වලින් හෝල් කරලා තියෙනවා. හැබැයි දැන් අපි ඊළඟ ලෙවල් එකට පල්ලෙහාට බහැලා අපි හදනවා ඊට වඩා හොඳ ෆැබ්‍රික්. ඒ කියන්නේ අර වගේ එක්ස්පෙන්සිව් ෆැබ්‍රික් නෙවෙයි. හැබැයි අපට ඕනේ දැන් කම්පැනි එක බ්‍රේක් ඉවන් කරන්නනේ. අපි නිකන් ඉන්නේ නැහැ. අපි දැන් ඊළඟ ලෙවල් එකේ ෆැබ්‍රික් හදනවා. හැබැයි ඒවැ ක්වොලිටි එක ඔක්කොටම වඩා හොඳයි. ඒකින්ද අපේ ෆැක්ටරි එක ෆුල්. ඔබේ ෆැක්ටරි එක ෆුල් වෙන්න පුළුවන්. මම කියන්නේ අනිත් තැන මේක දරන්න පුළුවන්. දැන් මේක ලාර්ජ් ස්කේල් කට්ටිය කොහොම හරි කරයි. ඒකට ඊළඟ එකට එන්න පුළුවන්. නමුත් පොඩි ව්‍යාපාර කරන්න පටන් ගත්ත කට්ටිය නැත්නම් සාමාන්‍ය ගාමන්ට් ෆැක්ටරියක් කරන කට්ටියට මේක දරන්න පුළුවන් කියලා මම හිතනවා. නෑ ඒගොල්ලන්ට අද තියෙන සිටුේෂන් එකත් එක්ක දරන්න අමාරුයි. මොකද ගාමන්ට් පොත ගෙදර ඉන්නකොට වැඩියෙන්ම ඇඳුම් පරණේ වඳින්නත් පුළුවන් නේ. කියන්නේ පර්චේස් කරන්න තියෙන මේක අඩු වෙලා තියෙන්නේ. ඒතර එහෙම බලපෑමක් තියෙනවා මේ ඉකොනොමි එකේ. ඒ වගේ දේවල් තියෙයි. දැන් මේකේ විශේෂයක් අපි දකිනවා විශේෂයෙන්ම වර්තමාන තත්ත්වයයි ඔක්කොමත් එක්ක කතා කරනවා නම් ප්‍රතිශතයක් විදිහට කතා කරනවා නම් අපිට පුළුවන් මේ ඕපන් ස්ලෝ එක අනුව බලනකොට අපි හැමතිස්සෙම කියන එකක් තමයි සෑම 100%ක අඩුවීමකදීම නිෂ්පාදනය 3%කින් ඉහළ යනවා කියලා. ඉතින් ඔබ පොසිටිව් විදිහට දකින්නේ මේකද? නෑ පොසිටිව් විදිහට නෙවෙයිනේ. දැන් මේ අනිත් රටවල් එක්ක ගත්තට පස්සේ අපි කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලානේ. මොකද කුණාටු වල හොඳට ගිහිල්ලා මට පුරුදුයි. ව්‍යාපාරිකයෙක් විදිහට මේක වෛද්‍යවරයෙක් නෝනන් මට පුළුවන් ව්‍යාපාරිකයෙක් විදිහට අහන්න. ව්‍යාපාරිකයෙක් විදිහට මේක ගැන අධ්‍යයනය කළාද? මං හිතන්නේ මං තරම් මේක අධ්‍යයනය කරලා නැතිද කවුරුවත්. ඒ කියන්නේ මොකද මට ඕනේ මේක ඉවර වෙන දවස. ඒතර මේක ඉවර වෙන දවසත් එක්ක තමයි මම මගේ ව්‍යාපාර ටික ප්ලෑන් කරන්න තියෙන්නේ. ඉතින් මම නොවැම්බර් 17 වෙනිදා ඉඳලා මේ කොරෝනා එක ගැන හොඳට ඉගෙනගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඉගෙන ගන්නව කියන්නේ මම පොත් බලලා නෙවෙයි. මගේ රිසර්ච් එකේ ඉන්න 30ක් විතර මේකට වැඩ. මේක 30 දෙනෙක්ව දාලා දැන් දවස්
15ක් 20ක් විතර හොයලා තියෙන්නේ මේකට මොකද වෙලා තියෙන්නේ කියලා. මේ කොරෝනා කියන එක පටන් ගන්න 1960න්. 60න් පටන් ගත්තා මේ ඇවිල්ලා තියෙන්නේ 7 වෙනි කොරෝනා එක. ඒ කියන්නේ 7 වෙනි මේ කොරෝනා එක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේකෙන් 4ක් මිනිස්සුන්ට මිනිස්සු බෝ වෙන එකක්. ඒක 1960 එකක් ආවා 67 එකක් ආවා. ඊට පස්සේ 2003 ආවා 2005 ආවා. ඒ ඔක්කොම ඇල්ෆා බීටා කියන මොඩල් එකෙන් තමයි එන්නේ. ඊට පස්සේ මේ 2002 ආපු SARS එකයි 2012 ආපු MARS එකයි දැන් ආපු එකයි සත්තුන්ගෙන් ආවේ. ඒක සතාගේ ඇඟේ ඇතුලේ තියෙන්නේ ඩෙල්ටා ගාමා හැටියට. හැබැයි මිනිහට ආවට පස්සේ මේක බීටා වලට හැරෙනවා. එතකොට දැන් අපි මේ හැබැයි කවුරුත් තම බීටා වලට වුණාන් පස්සේ මොකද තත්ත්වය කියන එකේ ප්‍රශ්නාර්ථක ඉන්නේ. නෑ හැමෝම ප්‍රශ්නාර්ථක ඉන්නේ. හැබැයි මේ කොරෝනා වෛරස් එකම බිහිවිය එකක් තියෙනවා. ගෙන වැඩි වෙලා අඩු වෙලා යනවා. ඒතර මේ හැම එකක්ම බැලුවොත් එහෙම කාලේ අවුරුද්දක් වගේ අවුරුදු එකහමාරක් ඇතුළත මේක ඉවර වෙනවා. ඒ කියන්නේ එක්කෙනෙක්ගෙන් එක්කෙනෙකුට වඩා බෝ වෙනකොට වැඩි වෙනවා. එක්කෙනෙක්ගෙන් එකට වඩා අඩු වෙනකොට අඩු වෙනවා. එතකොට දැන් නොවැම්බර් 17 වෙනිදා පටන් ගත්ත එක අද වෙනකොට මාස 5මාරක් ගිහිලා තියෙනවා. තාම වැඩි වෙන ට්‍රෙන්ඩ් එකේ තියෙනවා. ඒතර බහින්නත් මාස 5මාරක් යනවනේ. ඒතර කියන්නේ තව ඉදිරියේ තව මාස 5මාරක් පේන්න තියෙනවා. ඒතර මම හිතනවා තව මේකට මාස 8ක් 12ක් අතර කාලයක් යයි සම්පූර්ණයෙන්ම පල්ලෙහාට එන්න. ඒ එක්කම මේ කොරෝනා කිසිම එකකට වැක්සින් එකක් හොයාගෙන නැහැ. ඒ කියන්නේ බෝ නොවි ඉන්න. හැබැයි මෙඩිසින්ස් තියෙනවා හොයාගෙන. ඒ කියන්නේ ඔය අර හියුමන් ටු හියුමන් බෝ වෙන ඒවට ඔක්කොම මෙඩිසින් තියෙනවා. ඉතින් මේ ඉන්ජෙක්ෂන් එක හදලා ඉවර වෙනකොට කොරෝනා මම හිතන්නේ ලෝකේ තියෙයි කියලා. නමුත් සැප්තැම්බර් වෙනකොට මේක අතදා බලන්න පුළුවන් කියලා නවතම වාර්තාවල අපිට කියන්නේ. ඔව් මෙහෙමයි. වාර්තාවල සැප්තැම්බර් වල තියෙනවා. ප්‍රොඩක්ෂන් එක එනකොට අවුරුදු එකමාරක් දෙකක් විතර යනවා. එතකොට ඉතින් කොරෝනා එක මම හිතන්නේ ඉවර වෙලා තියෙයි. ඒ කියන්නේ ඔබ මේ ගැන අධ්‍යයනය කරා කියන එක පැහැදිලි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපිට හිතන්න පුළුවන්ද දැන් කලාපයක් වශයෙන් ගත්තම දැන් මේක ඔබ මේකත් එක්ක හිතනකොට මේ කලාපේ අයට විදේශ රටවල විශේෂයෙන්ම ඇමරිකාව සහ බ්‍රිතාන්‍යයට සාපේක්ෂව තරමක් අඩුයිනේ මේ වැළඳෙන ප්‍රතිශතය. හේතුවක් විදිහට මොන හරි දෙයක් තියෙනවද? ඔව් දැන් මේවා සමකයට උඩින් අංශක 40ක් තියෙන රටවල් තමයි ඇමරිකාව, එංගලන්තය, ස්පාඤ්ඤය, ඉටලිය ඔය යුරෝපියන් කන්ට්‍රීස් ටික. ඒ එක්කම මේක BCG කන්ට්‍රීස් උත් නෙවෙයි. ඒ කියන්නේ BCG වැක්සින් එක ගහපු කන්ට්‍රීස් උත් නෙවෙයි. සමහරක් දැන් ෆ්‍රාන්ස් වගේ ගත්තොත් වැක්සින් එක ගහනවා. හැබැයි ළඟදී තමයි ගහන්න ගත්තේ. ඒතර අවුරුදු 60 මිනිහට ගහලා නැහැ. ඒතර එතන වැක්සින් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ මේක සමකයට අංශක 40ක් උඩින් තියෙන රටවල් වල තමයි මේ වගේ මරණානුපාතයක් තියෙන්නේ. හැබැයි අපි කතා කරන්න ඕනේ ඒෂියාවල තියෙන මරණත් එක්ක. ඒතර එහෙම ඒෂියාවල මිනිස්සු ඒ විදිහට මැරෙන්නේ නැහැ. මරණ සංඛ්‍යාව අඩු වුණාට බෝ වීමේ සම්බන්ධයෙන් කතා කරන්නේ. එහෙමනේ දැන් හෙම්බිරිසාවක් වුණත් බෝ වෙනවනේ. හෙම්බිරිසාවක් වුණත් බෝ වෙනවා. හැදිලා මේකේ අන්තිම ඩැමේජ් එක මරණයනේ. ඔව්. ඒතර මරණය සිද්ධ වෙන්නේ නැත්නම් ඒතර මොකද තියෙන්නේ? පැහැදිලිව. ඒ කියන්නේ අපිට සුබවාදී බලාපොරොත්තුවක් තියාගන්න කියලාද කියන්නේ? නෑ මෙහෙමයි දැන් කුණාටුව ඇවිල්ලා ඉවරයිනේ. ඔව්. දැන් මේකේ කුණාටුවෙන් එගොඩ වෙන්න බෑ කියලා දුක් නොවි ඉන්න කියලා තමයි මං කියන්නේ. දැන් මේ COVID-19 වෛරසය ආරම්භයත් එක්කම ඔබතුමා ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයට සෑහෙන උදව්පදව් කරා. අපි දැක්කා කෝටි 7ක් මුදල් වශයෙන් ලබා දුන්නා. ඒ වගේම ICU ventilators 6ක් දුන්නා. ICU beds 169ක් දුන්නා. සාමාන්‍ය ඇඳන් 485ක් ලබා දීලා දෙන රෝහල් ඇඳන් විදියට ලොකු දෙයක්. ඒක පිළිගන්නවා. හැබැයි ඉතින් එක පැත්තකින් බලනකොට ධම්මික පෙරේරා වගේ ව්‍යාපාරිකයෙකුට මේක නිකන් කැලණි පාලම වැඩි පොල්ලෙල්ලක් ගියා වගේ වැඩක්. මොකද ඔබතුමායි කාර් එක වටිනවා ඔය ගන්න. නැද්ද මං කියන්නේ? මෙහෙමයි දැන් මම සාමාන්‍ය මගේ ප්‍රතිපත්තිය තමයි මම පින් කරන්නේ රහසින්. ඔයා තමයි මේ ඔක්කොම ඇදලා එළියට දාන්නේ. නෑ මම ඉතින් ඒක කිව්වා ඔබතුමා දෙයක් දෙනකොට අනිත් අය දැනගත්ත උනන්දුවක් ඇති වෙන හින්දා. ඔයා දන්නවද මම ඔය 6ට අමතරව තව වෙන්ටිලේටර් 20ක් ගෙනලා තියන් ඉන්නේ. ඒ 20 මං ගෙනාවේ කොවිඩ් එකට නෙමෙයි. මං ගෙනලා තියන්නේ ආණ්ඩුවේ හાર્ට් ඔපරේෂන් එහෙම කරාට පස්සේ දාන වෙන්ටිලේටර්ස් ඔක්කොම පරණයි. කියන්නේ පරණ ටෙක්නොලොජි තියෙන්නේ. ඉතින් මට පේනවා අලුත් ටෙක්නොලොජි වෙන්ටිලේටර්ස් එක්ක හැබැයි ඒවා මීට වඩා ටිකක් ගණන් මීට වඩා පොඩි ඇඩ්වාන්ස් මැෂින්ස් ගෙනල්ලා 20ක් මගේ ස්ටෝරුවේ තියෙනවා. ඒ කියන්නේ මගේ කම්පැනි ටික ඔක්කොම මම කිව්වා ගෙනල්ලා දැන් ඕගලන්ට කොවිඩ් එකට යූස් කරන්න පුළුවන්. හැබැයි ඒක අන්තිමට යූස් කරන්නේ අර හાર્ට් ඔපරේෂන් නියුරෝ සර්ජන් වගේ කරලා සිහි නැති මිනිස්සුන්ට ඒකින්ද
ඕගොල්ලෝ ගෙනහල්ලා තියන්න මේක භයානක වුණොත් අපි මේකට දෙමු මේක නැත්තම් ඉවරුණාන් පස්සේ අපි අර හොස්පිටල් වල හයි කරමු කියලා. ඒ කියන්නේ මොකද සමහර තැන් වලට 2යි සමහර තැන් වලට 1යි එහෙම තමයි දෙන්නේ. ලංකාව පුරා ඒ 20 හයි කරොත් මං හිතනවා අර හાર્ට් බයිපාස් කරන ඒවා නියුරෝ සර්ජරි කරලා පැය 8-10 තියෙන ඒවා කරන ඒවා ඒ ඔක්කොටම හරියන්න කැපැසිටි තියෙන 20ක් ගෙනහල්ලා මගේ ස්ටෝරේ තියෙනවා. ඒක එන්න තිබ්බේ අප්‍රේල් මාසේ 14. ආවද ඒ විදියට? ඒක ලංකාවට ආවා. හැබැයි ඒක අර වගේ නෙමෙයි. ඒ ඔක්කොටම වඩා ගණන් මැෂින්ස්. හැබැයි අපි දැනට ඒක දෙන්න ගියේ නැහැ. මොකද දැනට කිසිම පේෂන්ට් කෙනෙක් වෙන්ටිලේටර් එක නැහැ. මොකද ලංකාවේ මැනේජ්මන්ට් එක ගත්තොත් සිංගප්පූරු වගේම හොඳටම හොඳ මැනේජ්මන්ට් එකක් තියෙනවා මේ රෝගයට. ඒ කියන්නේ රෝගියාව ඇඳේ ගත්තට පස්සේ ඔක්සිජන් ඕන වුණාම ඔක්සිජන් ලෙවල් 4කින් දෙනවා. ඒ කියන්නේ නේසල් ඔක්සිජන් ඒ කියන්නේ නිකන් ප්‍රෙෂර් 2 ඉඳලා 4 වෙනකන් දෙන ඔක්සිජන් දෙනවා. මාස්ක් එක දාලා 4 ඉඳලා 15 වෙනකන් ඒවා දෙනවා. ඊට පස්සේ ප්‍රෙෂරයිස් කරපුවා දෙනවා. ඒ ස්ටේජ් 3ම පහු කරොත් විතරයි වෙන්ටිලේටරයට යන්නේ. ඒතර අද වෙනකන් මුලින් හිටියා ඒ මොකද අසනීප වෙලා අර මේ කිඩ්නි ට්‍රාන්ස්ප්ලාන්ට් පාන් කරපු අය එහෙම දැන් බලනකොට ඔය තැන් කිසිම තැනක එක්කෙනෙක්වත් වෙන්ටිලේටර් එක නැහැ. ඉතින් මමත් ඒකයි හරි සතුටින් අපි ඉන්නේ ඒ ගැන. අපි මාර්තු මාසයේ දුරකථන ඇමතුමක් ඇතිලා ඔබතුමා සඳහන් කරපු දෙයක් තමයි ටිකක් වෙලාසර කලබල වුණානේ. මට ඒක හදා මතකින්ද. දැන් එතකොට ඔබතුමා කියනවා දැන් ඇඳන් සංඛ්‍යාව බලන්න අපිට ඇඳන් ගන්න මදි. ඇඳන් 500ක් 600ක් තියාගෙන මොනව කරන්නද? අපි ඇඳන් ගේන්න ඕන. ඔබතුමාගේ කලබලයක් තිබ්බා. අද මේ தත්ත්වය වෙනස් වෙලා තියෙනවා මේක බලනකොට. වැරදුනා නේද මුලින් එහෙම හිතුවොත් මේ හිතපු දේවල් ලංකාවේදී හරි ගියේ නෑ නේද මුලින් හිතපු දේවල්. මෙහෙමනේ. දැන් අපිත් ඒ වෙලාවේ කතා කරේ රිසර්ච් එහෙම කරන්නේ නැතුවනේ. දැන් මන් 30 දෙනෙක් රිසර්ච් කරලා ඔක්කොම ඩේටා අරගෙන ඇනලයිස් කරලා තමයි දැන් ඔයත් එක්ක කතා කරන්නේ. ඒකින්ද මට දැන් ඔක්කොටම වඩා හරි කොන්ෆිඩන්ස් එකෙන් දැන් තමයි දැන් කතා කරන්නේ. මේකේ මම මේ ව්‍යාපාරිකයෙක් විදිහට අහන කොටස ඊළඟ කොටසේ අපි දැන් දකිනවා මේ ට්‍රේසින් කියන ගේම නැත්නම් මේ පුද්ගලයෝ හොයාගන්න විදිහ ගැන. මේක වෙන තැන්වල අපි දැක්කේ නැහැ. ලංකාවේ මේ ඉතාමත් සාර්ථකව සිද්ධ වෙනවා. මොන හරි අදහසක් තියෙනවද මේක? නෑ ඇත්තටම ලෝකේ ක්වොරන්ටයින් සෙන්ටර්ස් කියන ඒවා මම හිතන්නේ මේ ප්‍රෙසිඩන්ට් තමයි මේක ඉන්ට්‍රොඩියුස් කරේ. ඉතින් ඒක අපි එතුමාට ඒක ස්තුතිවන්ත වෙනවා. අනිත් රටවල් දිහා බැලුවාම මේ වගේ ක්වොරන්ටයින් සෙන්ටර්ස් එක්ක මේක ඉන්ට්‍රොඩියුස් කරපු එකට. අනිත් එක තමයි ඒ සෙන්ටර් එකකින් එන පොකුරු පිටින් ආවා කියන එක ඒ තරම්ම ප්‍රශ්නයක් නෙමෙයි. මොකද කොමියුනිටි එකේ ස්ප්‍රෙඩ් එක තමයි මේකේ තියෙන භයානකකම. ඉතින් මං හිතන්නේ මේ 600 ගානෙන් මට දැක්ක එක තමයි 400 ගානක්ම එන්නේ මේ පොකුරු පිටින්. ඒතර 175ක් 200ක් විතර තමයි මේ සමාජයෙන් ආවා කියලා තියෙන්නේ. හැබැයි ඒකත් මං හිතනවා ගිහිල්ලා ක්වොරන්ටයින් කරලා ඔක්කොම කරන හින්දා මේක අඩු ලෙවල් එකෙන් පවත්වාගෙන යන්න පුළුවන් වෙයි. ඔබතුමාව ප්‍රධානියා එහෙම නැත්නම් ප්‍රධාන කොටස් හිමියා විදියට බලනකොට ඔබතුමත් එක්ක බැඳෙන සමාගම් 200ක් විතර තියෙනවා. මේ 50000කට වැඩිය සේවකයෝ ඉන්නවා. ඔබතුමාට සහතිකයක් දෙන්න පුළුවන්ද ඔබේ සේවකයන්ගේ රැකියා කප්පාදුවක් වෙන්නේ නැහැ එහෙම නැත්නම් ඔවුන්ගේ ගෙවීම් හිඟවීමක් වෙන්නේ නැහැ අපි සියල්ල ලබා දෙනවා කියලා වරලා? එහෙමනේ මේ කම්පැනි 200ම මැනේජ් කරන්න මැනේජින් ඩිරෙක්ටර්ස්ලා චෙයාමන්ලා ඉන්නවා. ඒතර අපි ඇහුවා මේගොල්ලන්ගෙන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. අපි එච්චරයි ඇහුවේ. ඒතර අපි ඒව මේගොල්ලන්ට මැනේජ් කරන්න පුළුවන්ද කියලා. ඒගොල්ලන් කිව්වා මැනේජ් කරන්න පුළුවන් කියලා. හැබැයි ඉන්ඩිවිජුවල් කම්පැනි එකකට දීලා තියෙනවා ඒගොල්ලන් මැනේජ් කරන ස්ට්‍රැටජි එක අරන් ඉන්න කියලා. ඒතර ඒගොල්ලන් මැනේජ් ඩිෆරන්ට් ඒ කියන්නේ එක එක අපිට දැන් අපේ අනිත් ගෲප් වගේ නෙවෙයි අපි කවදාකවත් උඩින් අපි කියන්නේ මෙන්න මේ දේ කරන්න කියලා. මොකද හොඳට කරන කම්පැනිස් තියෙනවා නරකට කරන කම්පැනිස් තියෙනවා. ඒතර මේ ඔක්කොම ගත්තොත් දැන් අපි සාමාන්‍යයෙන් මං හිතන්නේ 98ක් විතර කම්පැනිස් හොඳට දුවනවා. ඒක හින්දා මේ වගේ ෂොක් එකක් හැමෝටම දරා ගන්න පුළුවන් වෙනවා. දැන් මමත් බලන්නේ මේ වගේ ෂොක් එකකුත් කොහොමද එබ්සෝබ් කරන්නේ මේගොල්ලෝ කියලා. බලාගෙන ඉන්නේ. බලාගෙන ඉන්නේ. තාම ගන්න තීරණ ගත්තේ නැද්ද එතකොට මේ එක කම්පැනි එකව? නෑ මෙහෙමනේ දැන් ඒගොල්ලෝ ස්ට්‍රැටජිස් ටික හදනවා. අපි මුලින්ම කිව්වා මාස 2කට හදන්න කියලා. පස්සේ කිව්වා දැන් අවුරුද්දකට හදන්න කියලා. ඉතින් ඒගොල්ලන් ටීම් එක හැටියට එක්කහුව වෙලා ඒගොල්ලන්ගේ 1 year ස්ට්‍රැටජි එක හදනවා. දැන් උදාහරණයක් විදිහට මාර්තු 20 ඉඳලා ගත්තොත් මාර්තු 20 ඉඳලා රටේ ඇඳිරි නීතිය. රැකියාවක් කරගන්න බෑ සල්ලි එන්නේ නැහැ දවසේ වැඩක් කරපු මිනිස්සයා අනාතයි මොනවා හරි බට් එකක් ගත්ත කාර් එකක් ගත්ත ට්‍රීවිල් එකක් ගත්ත මිනිස්සයා පවා ගෙවා ගන්න බැරුව ඉන්නවා. මේ රටේදී ඔබතුමාගේ යටතේ තියෙන LB ෆිනෑන්ස් එක නම කිව්වා කමක් නැහැ නේ.
ඒකල කතා කරලා මම දැක්ක මේ අලුත් නීසිං මාර්ග එකතු කරන්නන්ගේ සංගමය කියලා අලුත් සංගමයක් තියෙනවා. මේකේ පබා කියනවා අරහින් කෝල් කරා මේක එකතු කරන්න බැයිද? සල්ලි ටික දෙන්න බෑ. දැන් මේක හරි නෑ නේද මිනිස්සුන්ගේ මේ වෙලාවේ මෙච්චර අමාරුවෙන් ඉන්න වෙලාවේ මේ සල්ලි එකතු කරන්න යන එක. මේකේ එක්කෙනෙක් දෙන්නෙක් කියන එකක් නෙවෙයිනේ. මේ ඔක්කොම ගත්තොත් එහෙම ෆයිනෑන්ස් සෙක්ටර් එකේම ළමයි ඉන්නවා 82000ක් වැඩ කරන්න. බැංකින් සෙක්ටර් එකේ 57000ක් ඉන්නවා. ෆයිනෑන්ස් සෙක්ටර් එකේ 25000ක් ඉන්නවා. ඒතර ඒ සෙක්ටර් එක ජීවත් වෙන්න ඕනේ පඩි ටික අරගෙන. ඊට පස්සේ ඩිපොසිටර්ස්ලා ටික ඉන්නවා ඒගොල්ලන්ගේ ඉන්ට්‍රස්ට් ටික හම්බෙන්න ඕනේ. ඊට පස්සේ මේ බරෝ කරපු අය ඉන්නවා ඒගොල්ලෝ ටික කරන්න ඕනේ. ඔන්ලි අයිතිකාරයින්ට විතරක් ප්‍රොෆිට් හදන්න නැතුව ඉන්න පුළුවන්. ආණ්ඩුවට ප්‍රශ්නයක් නැති වෙන්න ඕනේ. මේ ඔක්කොම මැනේජ් කරනවා මිසක් එක්කෙනෙකුට වාසියක් වෙන්න කම්පනියක් දුවන්න බෑනේ. එතකොට මේ හැමෝම බලාගෙන දුවන්න පුළුවන්. ඒතර ඒකට එක කොම්පනියක් කියලා ගන්න එපා. ඒක සෙක්ටර් එකක්. ඒ සෙක්ටර් එකේ 82000ක් ඉන්නවා. ඒ 82000 ජීවත් වෙන්න ඕනේ. ඉතින් මේක මැනේජ්මන්ට් එකක් මිසක් සම්පූර්ණ නිකන් දෙනවා කියන එකක් නෙවෙයිනේ. ඒක සමහරකට 30ක් අඩු වෙන්න පුළුවන්, 60ක් අඩු වෙන්න පුළුවන්. ඒක මැනේජ්මන්ට් එකක්. ඒතර මැනේජ්මන්ට් එකේදී පොඩි කම්පැනි ඉඳලා සර්වයිව් වෙන්න ඕනේ. ලොකු කම්පැනි එකකට අපේ කම්පැනි නම්බර් 1 ආවා කියලා ඒක කරන්න බෑනේ අනිත් මිනිස්සු නැති වෙන්න. ඉතින් මේ ඔක්කොම මැනේජ් කරගෙන සතුටින් මේකෙන් ගොඩ යනවා මිසක් මේ තව වන්නිය වලින් මේක අස්සේ ගිහිල්ලා වැඩක් නැහැනේ. ඔව් ඉතින් මේකේ සමහරව ඉතින් බැටුප් හොඳටම හම්බෙන කට්ටියත් බැටුප් කප්පා දුවන්නේ නැති කට්ටිය සමහරලාට මේක වාසිය දාලා ලීසින් වාරික නොගෙව ඉන්න හදනවා. ඇති. නමුත් සාමාන්‍ය මිනිස්සු සෑහෙන ප්‍රමාණයකට මේක වැදිලා තියෙනවා. නෑ කොහොමවත් හැමෝටම වැදිලා තියෙනවා. ඒගොල්ලොත් අපේ කස්ටමර්ස්ලානේ. ඒතර ඒ කස්ටමර්වත් බලාගන්න එක අපේ යුතුයකම. මොකද කස්ටමර් කියන්නේ අපි සැලකුවේ නැත්තම් ඊළඟ පාර වෙන තැනකට යනවා. ඒතර අපිට කොහෙන්ද බිස්නස්? ඒතර මේක මැනේජ්මන්ට් එකක්. මැනේජ්මන්ට් එක ASCII එක්කෙනෙක් දෙන්නේ කම්ප්ලේන් කරන්න, බොරුවට කම්ප්ලේන් කරන්න ඒ වගේත් ඉන්නවා. හැබැයි සමහරක් මිනිස්සු ඉන්නෝ නෑ ඒගොල්ලන්ගේ එන හම්බෙන එක අපිට මේ ණය පෝස්ට්පෝන් කරන්න ආස නෑ. ගෙවන කට්ටියත් ඉන්නවා. අමාරුම කට්ටිය. ඉතින් අමාරු කියන්නේ මාසෙකමාරක් බිස්නස් නොකරාම අමාරුයි ගහන්න දෙයක් නෑනේ. ඒක හැබැයි ටෙලිෆෝන් කෝල් එකක් කියන එකේ මේකයි සම්පූර්ණ වෙනස්නේ. 50000ක් විතර මැනේජ් කරනකොට ටෙලිෆෝන් කෝල් 500ක් වැරදියට ගියොත් 101යි. දැන් ඔබතුමාත් විභාගෙට ලිව්වහම 100%ම ගත්තේ නෑනේ. අනිවාර්යයෙන්. දැන් මේ අයට සහනයක් දෙන්න ඕන කියන මතයට ඔබතුමා ඉන්නේ නැද්ද? ඒක නායක. සහනයක් නොදී කොහොමද හම්බ කරන්නේ නැතුව මේව ගන්නෙ? අනිවාර්යෙන් සහනයක් දෙන්න ඕන. අනිවාර්යෙන් සහනයක් දෙන්න ඕන. ඉතින් මාසෙකමාරක් වැඩ නැතුව හිටියන් පස්සේ සහනයක් දෙන්න නැතුව මොකද කරන්න පුළුවන්? ඒ කියන්නේ මේ මූල්‍ය පද්ධතියට පුළුවන් ද ඒගොල්ලන්ට සහනය ලබා දීලා ඉවරලා බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ තනියෙන් මේක පුළුවන් ද සර්වයිව් වෙන්න? ඒක මොඩල් තියෙනවානේ. සහනය දෙන ලෙවල් එක 30%. ඒක රට හොඳම හොඳ වුණාන් පස්සේ ඉතුරු 70 ගන්න පුළුවන්. මේකට මැනේජ්මන්ට් එකක් කරනවා මිසක් සම්පූර්ණ මෙන්න මේක තමයි කියලා කියන සොලියුෂන් එකක් නැහැ නේ. දැන් අපි ක්‍රිකට් මැච් එකක් ක්‍රිකට් ගහනවා නම් පිච් එකට ගිහිල්ලා බෝලෙන් බෝල්ට ගහනවා මිසක් අද පැවිලියන් එකේ ඉඳලා හෙට ගහන්නේ කොහොමද කියලා කිව්වා වගේ වැඩක් ඕක ඔබතුමා අහන්නේ මගෙන්. මම මේ ප්‍රශ්නේ වෙන පැත්තකට වෙන මානකට යන්න දැන් බොහොම වෙනත් ප්‍රශ්නයකට ආවොත් උදාහරණයක් විදිහට අපි කොටස් වෙළඳ පොළ ගැන කතා කරොත් ඇමරිකාවේ කොටස් වෙළඳ පොළ සීග්‍රයෙන් පහළ ගියා. පසුගිය කාලේ අපි ඉන්දියාවේ ලොක්ඩවුන් කළා තියෙද්දිත් බොම්බේ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු සිද්ධ වෙනවා. ඒතර මේ වෛරසය ආසාදිතය වුණායින් පස්සේ ගොඩක් රටවල් අපේ ගත්තොත් මාර්තු 20 ඉඳලා කොටස් වෙළඳ පොළ වහලා දමලා තියෙන්නේ. දැන් රටක ආර්ථිකයේ මූල්‍ය පද්ධතියට කොටස් වෙළඳ පොළ කියන්නේ අත්‍යවශ්‍යම දෙයක්. ඔබතුමා මොකද මේ ගැන හිතන්නේ? නෑ මෙහිමනේ රටක් ඇඳිරි නීතිය දාලා තිබිද්දි කොහොමද මේක අරින්නේ? මොකද මිනිස්සුන්ට ෂෙයා මාකට් එකේ ඉන්න අයට බලන්න ඕනේ ෆියුචර් එකේ ගන්න ඇක්ෂන් එක මොකක්ද කියලා. එහෙම නැතුව අද ඇරියොත් එහෙම මම කියන්නේ රට මෙන්න මේක තමයි next 6 months වලට කියලා පොලිසි එකක් එනකන් මේක වහලා තියෙන්න ඕනේ. මොකද එතකොට තමයි ඒ මාස 6ක බලලා තමයි මිනිස්සු විකුණනවද නැද්ද කියලා බලන්නේ. ඒ වුණාට ආයෝජකයෝ දැන් මම දන්න විදිහට විදේශ ආයෝජකයන්ගේ ගොඩක් ගනුදෙනු අතරමැද නැවතිලා තියෙනවා මේ සිදුවීමත් එක්ක. ඔය දෙපැයි අතරමැද නැවතුණත් රටක් හැටියට ඇඳිරි නීතිය තිබිද්දි කොහොමවත් ඔපරේට් කරන්න බෑනේ. ඇඳිරි නීතිය නැති වෙන්න ඕනේ. හැබැයි ඇඳිරි නීතිය නැති වුණත් මේකේ ඉස්සරහා ඉදිරිය පේන්නේ නැත්තම් ව්‍යාපාරවල එතකොට ෂෙයා ප්‍රයිස් එක හිට මෙහෙට වෙනවා. ඒතර ඒගොල්ලන් එහෙම අමාරු වෙන්න පුළුවන්. පොඩි මිනිස්සු තවත් බය වෙලා විකුණන්න ගිහිල්ලා ඒ මිනිස්සු අමාරු වෙටෙන්නත් පුළුවන්. අද වෙනකොට විශේෂම අවධානයක් යොමු කළ යුතු පිරිසක් බවට මේ ගොවි ජනතාව පත් වෙලා තියෙනවා. රටේ එක පැත්තකින් උනන්දුවක් ඇති වෙලා තියෙනවා වවන්න. ආණ්ඩුවෙන් කියනවා වවන්න කියලා.
හැබැයි වවන්න කිව්වට වවපු ඇන්ට අස්වන්න විකුණ ගන්න බෑ. දැන්ට තියෙන තත්ත්වය ඊට වඩා භයානක තත්ත්වයක් කියලා තියෙනවා. මොකද ඒ අයට හොඳ මිලක් ලැබෙන්නේ නැහැ වවපු කිසිම දෙයකට. ඒතර මේකේ ආහාර සුරක්ෂිතතාව ගැන අපි කතා කරනවා ඉස්සරහට ප්‍රශ්නයක් එයි අපි සූදානම් වෙමු කියලා. හැබැයි ඉතින් වවලා අර මනුස්සයට රිටර්න් එකක් නැත්තම් ඔබතුමා කියන විදිහට මේක තේරුමක් නැහැ නේ. නෑ මෙහෙමයි දැන් මම ඒකයි කියන්නේ මේකට මැනේජ්මන්ට් එකක් ඕනේ කියලා මම හැමතිස්සෙම කිව්වේ ඒකයි. ඒ කියන්නේ ගොවියන්ට වවන්න දෙන්න ඕනේ මොනවාද? දැන් හොඳම එක්සැම්පල් එක සවුත් ඇෆ්‍රිකාවල බිල් ගේට්ස් ෆවුන්ඩේෂන් එක ගිහිල්ලා මේගොල්ලන් මොඩල් එකක් හැදුවා ෆාමර්ස්ලා 500ක් මැනේජ් කරන්න මැනේජර් කෙනෙක්ව. එතකොට මැනේජර් කෙනෙක් අරගෙන මැනේජර්ව ට්‍රේන් කරනවා 6 months. ඒගොල්ලෝ දානවා. හැබැයි ෆාමර්ස්ලාට කියනවා අපි කියන දේ අහන්න ඕනේ. අපි 150කින් ඔයාගේ ආදායම වැඩි කරනවා කියලා. ඒතර එහෙම කැමති ෆාමර්ස්ලා එක තැනක 500ක් හමුනට පස්සේ අර මැනේජර්ට බාර දෙනවා. ඒතර ඒගොල්ලන් මොනවද කරේ? තව ඉන්වෙස්ට්මන්ට් එකක් දාලා ලෑන්ඩ් ප්‍රිපරේෂන් එක කරලා දුන්නා. ඒ කියන්නේ වගා කරන බිම සමහරක් වෙලාවට වැට ළඟටම වවන්නේ නැහැ. වැටෙන් අඩි 6ක් 7කින් මෙහා තමයි අර 100 වවපු විදිහම තමයි තාම වවන්නේ. යන 100 ගිය කරත්ත පාරේ තාම තියෙනවා. ඒකතර අඩි 15ක් පල්ලයි ඒක. හැබැයි අරගොල්ලෝ මොකද කරේ? ඒ අර ගොවි ජනතාවගේ 500ම අරගෙන ලෑන්ඩ් එක ප්‍රිපෙයාර් කරලා දුන්නා. එතකොට ඒගොල්ලන් තේරුණා ලෑන්ඩ් යූසේජ් එක 130කින් වැඩි වුණා. එතකොට ඒක එකක්. එතකොට ඒක 130කින් වැඩි වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ වෙදර් ඇප් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නා. ඒ කියන්නේ දැන් ඒතර මැනේජර්යි ගොවියයි ඔක්කොම දන්නවා වෙදර් එක. ඒතර සාමාන්‍ය බර්ල්ඩ් එකේ තියෙනවා වෙදර් එක බලලා වගා කරනවා නම් 109කින් ක්‍රොප් එක කියන්නේ මේ ආරක්ෂා කරගන්න පුළුවන් කියලා. ඒතර එතන 109යි. ඒතර 139යි. ඒතර තව 111යි හදන්න තියෙන්නේ. ඒ වගේ ඊට පස්සේ ක්වොලිටි සීඩ්ස් දීලා හදන්න ඕන බඩු ටික දීලා ඒ වගේ කරලා දැන් ඒ හදපු ගෲප්ස් වලින් අර බිල් ගේට්ස් ෆන්ඩ් එක එක්සිට් කරනවා. මැනේජර්ගේ පඩියත් දැන් අර ගොවියන්ගෙන් කමිෂන් එකකින් තමයි ජීවත් වෙන්න හදලා තියෙන්නේ. ඒකට ඒ වගේ මොඩල් එකක් අපිටත් ගොවි ජනතාවට ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ. ඉතින් එහෙම ඉන්ට්‍රොඩියුස් කරනකම් මේ වගේ ප්‍රශ්න තියෙයි. ඒක තාම නැහැනේ. තාම හීනයක් වගේ දෙයක්. හැබැයි දැන් වවන ප්‍රමාණය වැඩි වුණොත් රටට ඒ කියන්නේ උදාහරණයක් විදිහට සහල් වුණත් අනවශ්‍ය ප්‍රමාණයක් වැවෙනවා. වගා කරනවා. එහෙම වුණොත් මොකද කරන්නේ ඉස්සරහට? දැන් මෙහෙමයි දැන් අපි හොඳටම ගත්තා දැන් අපි ටොමැටෝ වගේ එකක් ගන්නකො. දැන් ටොමැටෝ සෝස් ඉම්පෝට් කරනවා. හැබැයි අපි මෙතන ටොමැටෝ වීසි කරනවා. ඒතර ඔබතුමා දන්නවද මේ ටොමැටෝ එක මේක සැලඩ් ටොමැටෝ තියෙන්නේ අපේ ළඟ. අපේ ළඟ සෝස් හදන ටොමැටෝ එක නෙවෙයි. මම දන්න කම්පැනියක් තියෙනවා. එයා කම්පැනි එක දැම්මා. දාලා සැලඩ් ටොමැටෝ වලින් සෝස් හදන්න ගියා. කම්පැනි වැව්වා. ඉතින් මම යාට ඇත්තටම දැනගත්ත ගමන් මම යාට කිව්වා ඔක කම්පැනි හරියන්නේ නැහැ. මොකද ඔයා ඉස්සෙල්ලාම සීඩ්ස් ටික දෙන්න සෝස් ටොමැටෝ කියලා. මෙයා ඇග්‍රිකල්චර් ගැන දන්නේ නැහැ. එතකොට අපිට මේ සෝස් ටොමැටෝ එක වවන්න පුළුවන්ද මේ? වවන්න පුළුවන්. වවන්න පුළුවන්. ඇයි අපි යන්නේ නැත්තේ එතකොට? ඒක ඇග්‍රිකල්චර් මිනිස්ට්‍රි එකෙන් අහන්න ඕනේ. ඉතින් දැන් ඔබතුමාලා දෙක වැඩ කරන දැන් අපි හේලිස් එකට ගියොත් හේලිස් ඇග්‍රෝ තියෙනවනේ ඔබතුමාගේ යටතේ. දැන් මේ වගේ සීඩ්ස් ගෙන්නනවා ඒ ගේන්න බැයිද ලංකාවට ගෙනල්ලා දෙන්න? හැබැයි මෙහෙම දැන් ගේනකොට කවුද ෆැක්ටරි ගහන්නේ? ඒතර ෆැක්ටරි ගහන එක්කන දැනගන්න ඕනේ ඒක වගා කරවන්න. ඉතින් නැත්තම් හැමදාම සෝස් ඔබතුමා කන මං කන ටොමැටෝ සෝස් ඉන්දියාවෙන් තමයි ගේන්නේ. ඊළඟ ප්‍රශ්නේ දැන් අපි ඔබතුමා දැන් මේ භූමිය වැඩි කිරීම ගැන කතා කළා. දැන් භූමිය වැඩි කිරීමයි ඔක්කොම එක අපේ රටේ මේ අක්කර ගණන් යායවල් වවන්න පුළුවන් විශාල භූමි ප්‍රමාණයක් නැහැ. සීමිත ඉඩකඩම් තියෙන්නේ. ඒතර මේ වගේ තමයි වගාමන් සිද්ධ වෙන්නේ. ඔය වෙන රටක මොඩල් එකක් මෙහෙට ගෙනල්ලා දාන්න පුළුවන්ද? දැන් මාත් කිව්ව එක තමයි දැන් පර්චේස් 40ක ඉඩමක මේ මිනිස්සයා තියෙන 40 දැන් වගා කරන්නේ 25යිනේ. ඔව්. ඉතින් මං කියන්නේ අර 40ම වගා කරන්න කියලා. සම්පූර්ණ භූමිය ප්‍රයෝජනට ගන්න. ප්‍රයෝජන ගන්න කියලා. අපි ආර්ථිකයේ ඒතර මේ දැන් විශේෂයෙන්ම මේ වෙලාවේ එක්ස්පෝර්ට් මාකට් එකේ අපි දකිනවා ගොඩක් වෙලාවට එළවලු වැඩිපුර යවන්න අවධානයක් තියෙනවා සහ වැඩි ඉඩකඩක් තියෙනවා ඉල්ලුමක් තියෙනවා ලෝකෙට. අපිට එහෙම යවන්න බැරි ප්‍රවණතාව මොනවද? ඇයි එහෙම හේතුලා තින් අපිට යවන්න බැරි? දැන් ভেජිටබල් වගේ තමන්ගේ කන්ට්‍රි එකෙන් නැත්තම් ඔය හෝටල් වගේ ඒවා ගන්නව පර්චේස් කරනවා. සුපර් මාකට් ගන්නේ අවුරුද්ද පුරාම මේකට ගැරන්ටියක් දෙන්න ඕන ඒ එළවලු වර්ගේ අවුරුදු පුරාම ගේනවා කියලා. මේවා සීසනබල් ভেජිටබල් නේ අපේ ළඟ තියෙන්නේ. ඒතර අවුරුද්ද පුරාම සප්ලයි කරන්න බැරි නම් ඒක සුපර් මාකට් ගන්න නැහැ. දැන් හොඳම එක්සැම්පල් එක ගත්තොත් ලංකාවේ දැන් ඔබතුමා දන්නවා ප්‍රෙසිඩෙන්ෂල් අවෝඩ් හම්බෙන්නේ මට. ඒ කියන්නේ ভেජිටබල් එක්ස්පෝර්ට් කරලා. කොච්චරක් එක්ස්පෝර්ට් කරනවා සාමාන්‍යයෙන්? සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 25ක විතර ভেජිටබල් අපි එක්ස්පෝර්ට් ලංකාවේ ලොකුම ভেජිටබල් එක්ස්පෝර්ටර්නේ. එක්ස්පෝර්ටර්. හැබැයි අපි ප්‍රොසෙස් කරපුව එක්ස්පෝර්ට් කරන්නේ.
අපි ගර්කින්ස් ගත්තොත් එහෙම ජපානයේ තියෙන ඔක්කොම මැක්ඩොනල්ඩ් වලට කන්ටේනර් 1000ක් අපි ලංකාවෙන් අරින්නේ අපි. හැබැයි දැන් සාමාන්‍යයෙන් ඒවා දැන් ගත්තොත් එහෙම දැන් අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලා වහින්න නැතුව ආවා. අපි අන්තිමට ඇමරිකාවෙන් ගෙනහලා තමයි ජපාන්ට එරියේ ඒවා. මොකද මෙහෙ නෑ. එතකොට ඉතින් අර නමුත් ඕඩර් එක දෙන්න ඕන. ඕඩර් එක දෙන්න ඕනේ. එතකොට අවුරුදු දෙකක ප්‍රොෆිට් එක ඉවරයි. ඒ මාස දෙක හින්දා. ඉතින් ඒ වගේ මේකේ පොඩි මිනිස්සෙයින්ට කරන්නත් හරිම අමාරුයි. ලොකු මිනිස්සෙන්ටත් කරන්න මොකද අර මේ කියන්නේ දවස් 365ටම සප්ලයි එක දෙන එක තමයි මේකේ තියෙන අමාරුම කාර්යය. නැත්තම් ඉතින් හෝටල් වලට පොඩි ඔය සුපර් මාකට් නෙවෙයි වෙන තැන් වලට වෙජිටබල් එක්ස්පෝර්ට් කරනවා. හැබැයි අර මහ පරිමාණයෙන් කරගන්න බැරි ඒකයි. ඒතර මේ හැමෝම කියන කතාව ප්‍රායෝගිකව කරන්න බෑද? දැන් වවන්න බය නැතුව අපි ලෝකෙට යමු, ලෝකේ ජය ගමු, වෙළඳ පොළට අපිට තියේවි, අපි ලෝකේ හොයාගෙන යමු, අපේ කොච්චර ಜಾති ගස් යට වැටි යන අපි කතා කරන්නේ මෙහෙමනේ. මේක කරන්න බෑයිද? මෙහෙමයි. දැන් කරනවා නම් දැන් මම මේක කරන්න පුළුවන් කියලා දන්නවනේ. ඔව් ඉතින් වෙන කෙනෙක් අගුරු නෑනේ එක්ස්පෝර්ටර් ළඟ ලොකුම එක්ස්පෝර්ටර් විදිහට ඔබතුමානේ මේක දන්නේ. ඔව්. ඒතර මම අහන්නේ ඒතර දැන් උදාහරණයක් විදිහට අපි කුරුම්බ ගත්තොත් ඔක්කොම තායිලන්තෙන් යන්නේ. ඊට පස්සේ වෙනත් දූරියන් ගත්තත් තායිලන්තෙන් යන්නේ. අපේ දූරියන් ගස් වලට වැවි ආවේ. දැන් මම ඔබතුමාට හොඳ දෙයක් කියන්නම්. ඔය ඔබතුමා ගත්ත උදාහරණ දෙකම. තායිලන්තේ තියෙන ස්වීට් කොකොනට් කියන එක ඒගොල්ලන්ගෙන් පැලයක් අපිට ගේන්න දෙන්නේ නැහැ. ඒතර ඒගොල්ලොත් හරි අමාරුවෙන් තමයි පැලයක් ගත්තත්. හැබැයි රටේ පොලිස් කර්මාන්තයට හානියක් වෙයි කියලා ඒතර ගේන්න දෙන්නේ නැහැ. ඒතර ඒගොල්ලෝ ළඟ විතරයි මේ ස්වීට් කොකොනට් එක තියෙන්නේ. ඉතින් ඒතර ඒකේ එකම තියෙන මේ දේව තමයි හැම ගෙඩියක්ම එකම රහයි. එක සමාන වතුර ප්‍රමාණයක් තියෙනවා. එක සමාන වතුර ප්‍රමාණයක් තියෙන්නේ. ගෙඩිය හැඩේ එකයි. ගෙඩිය හැඩේ එකයි. දැන් මමත් තැඹිලි එහෙම බොන්නේ ඒ වගේ. තැඹිලි කාර්යයෙන් යන ළමයා කපලා බීලා රහනන් තමයි ගෙදරට තැඹිලි වල අරන් ඉන්නේ. ඉතින් ඒකෙන් අපේ ගෙදර තියෙනවා අපේ ගෙදර තියෙනම හැමදාම රහයි. ඉතින් තැඹිලි වල 20ක් විතර බොන්න වෙනවා සාමාන්‍යයෙන් හොඳ ගෙඩියක්. නෑ මොකද අපි ඒ ගන්න මිනිස්සයාට කියලා තියෙන්නේ පැණි රහ තියෙන ඒවා තමයි දෙන්න ඕනේ කියලා. ඒතර ඒ මිනිස්සයා වැරදිව කපලා දුන්නොත් එවැනියට සල්ලි ගෙවන්නේ නෑ. හරි එක කැපුවොත් විතරයි සල්ලි දෙන්නේ. ඉතින් ඒකින්ද අපිට එහෙම ප්‍රශ්නයක් නෑ. අපිට ඉතින් එක වල්ලකට එක ගෙඩියක් අර ළමයා බොනවා. ඉතින් එහෙමයි මම තැඹිලි ගේන්නේ. ඒ කියන්නේ අපේ ගසෙන් ගසට වෙනස්, පලාතෙන් පලාතට වෙනත් සහ ගස් වර්ග වෙනස්. ඒ හින්දා අපිට මේ කුරුම්බ ගෙඩියවත් යවන්න බෑ කියන එක. ඒතර දූරියන් වලට තියෙන ප්‍රශ්නේ. දූරියනුත් එහෙමයි. මොකද දූරියන් වල ಜಾති දෙකක් තමයි වර්ල්ඩ් එකේ ෆේමස්. එකක් තායිලන්තේ තියෙනවා, අනිත් එක මැලේසියාව වල තියෙනවා. හැබැයි ඒකේ නම් ගස් දැන් ගේන්න මම හිතන්නේ අනුමැතිය දීලා තියෙනවා. ඒ කියන්නේ දූරියන් ගස් ගේන්න කියලා. ඉතින් ඒ දූරියන් ගසුත් ගෙනහල්ලා වවලා තමයි මේක කරන්න වෙන්නේ. මොකද මෙහි තියෙන දූරියන් අපි රහයි කියලා කෑවට මොකද වෙන රටවල් කන්නේ ඒ පටිකර දූරියන් එක. මොකද ඒගොල්ලන් සල්ලි දීලා එයා ෆ්‍රේට් කරලා ඔක්කොම කරලා ඒ වගේ ගානකට කනකොට ඒ වගේ රහක් තියෙන්න ඕනේ නේ. අනිවාර්යෙන්ම. ඔබතුමා සතුව මේ උන්ට හෝටල් කීයක් විතර තිබුණාද සාමාන්‍ය ජාලේ? අපේ ළඟ හෝටල් 8ක් විතර තියෙනවා. කාමර වශයෙන් ගත්තොත්? කාමර වශයෙන් ගත්තොත් එහෙම කාමර 800ක් විතර කිට්ටු වෙන්න තියෙනවා. රැකියා? රැකියා වශයෙන් ගත්තොත් එහෙම 3500ක් විතර ඉන්නවා. තව හෝටලයක් හදනවා මා නිවැරදිද මීගම කාමර 500යි. ඔව්. 500ක් හදනවා. මිරිස්සේ තව 230ක් හදනවා. 730කුත් හදනවා. මොකද වෙන්නේ දැන් ඉස්සරහට එතකොට? නේද මෙහෙමනේ දැන් මේ දෙක හදලා ඉවර වෙන්න තව අවුරුදු දෙකමාරක් යනවා. දැන් අපි ඉස්සෙල්ලා කන්ස්ට්‍රක්ෂන් එකේ ප්ලෑන් එක අවුරුදු දෙකමාරකින් ඕපන් කරන්න තිබුණේ. හැබැයි දැන් අපි ඒක ඩිසිෂන් එක පෝස්ට්පෝන් කරා. කොවිඩ් එක ඉවර වුණාන් පස්සේ තමයි අපි තීරණය කරන්නේ හරියට ඕපනින් ඩේට් එක. ඒතකොට ආයි ඕපන් කරන්නේ අර සෙනග එන වෙලාවට තමයි. එතකම් බහලා. නෑ ඒතරම් හදලත් නෑ. එතකම් ওই ගානට ඔහම තියෙනවා. නෑ ඒ ගානට ඉතින් පොඩි වැඩ ටික කරගෙන කරන්න ඕනේ මැනේජ්මන්ට් එක කරගෙන ඒක ගෙනියනවා. ඒතර මේ ඉන්න කට්ටියට මොකද කරන්නේ? මේගොල්ලෝ සර්විස් චාර්ජ් එකත් එක්ක තමයි සාමාන්‍යයෙන් ජීවත් වෙන්න වැඩි රැකියාවේ මූලික පඩිය අඩුයි. ඒතර ඉන්ඩස්ට්‍රියක් විදියට සංචාරක කර්මාන්තයෙන් වැටලා. ඔබතුමාගේ පිරිස විතර නෙමෙයි සියලු දෙනාම. කොහොමද සංචාරක ශාස්ත්‍රයට මුහුණ දෙන්න මොකද්ද වෙන්නේ? ඒකට නම් දැන් සැලරි අඩු අයට මොකක් හරි ගවර්න්මන්ට් එකෙන් ලෝන් එකක් වගේ එකක් එන්න වෙයි. ඒ ඉදිරි අවුරුද්දක් විතරනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔබතුමාගේ මේ dhammikaperera.lk වෙබ් අඩවියට පිවිසුනහම තියෙනවා මේකේ අධ්‍යාපනය පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මක්. ඒ කියන්නේ ඩොලර් 4000 ඉඳලා ඩොලර් 12000 දක්වා එක පුද්ගල ආදායම වැඩි කිරීම සඳහා වූ සැලැස්මක්. දැන් එක පුද්ගල ආදායම සම්පූර්ණයෙන් පහත වැටෙනවනේ. ඒතර මේ ක්‍රියාකාරී සැලැස්ම වැඩ කරයිද?
මං එක තමයි දැන් ඔබතුමාට මතකද මං ඉස්සර වැඩිපුර කතා කරා. ඇයි වැඩිපුර කතා කරේ? මට තේරුණා මොකද ඩොලර් 3819ක් තියලා තමයි 2014 මහින්ද රාජපක්ෂ හිටපු ප්‍රෙසිඩන්ට් මේක බාර දුන්නේ. මට දැනගත්තා මේ දේශපාලන වසංගතයක් තමයි ඊට පස්සේ ආවේ කියලා. ඒකේ ප්‍රතිඵල ඔබතුමාට හරියටම බලන්න පුළුවන් අවුරුදු 5කට පස්සේ ඩොලර් 3852යි. ඒ කියන්නේ ඩොලර් 33යි වැඩි වෙලා තියෙන්නේ. ඒක අවුරුද්දකට ඩොලර් 6යි වැඩි වෙලා තියෙන්නේ පහුගිය අවුරුදු 5ට. ඒතර මම ඒකට තමයි කියන්නේ වසංගතයක් කියලා. මොකද ඒක අනිත් මිනිසුන්ට පේන්නේ නැහැ. මට පෙනිච්ච හින්දායි අපි තීරණයක් කරලා තිබුණා අපේ බිස්නස් වල එක්ස්පෑන්ෂන් කරලා වැඩක් නැහැ මේ පොලිසිත් එක්ක කියලා. එතකොට මගේ ඔෆිස් එක නිකන් තිබුණේ. ඒ කියන්නේ මගේ ඔෆිස් එකේ ඔක්කොම රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් and for the new businesses. එතකොට අපි බිස්නස් ඔක්කොම අපි පැත්තක තියලා අපි රට ගැන ඔක්කොම මිනිස්ට්‍රීස් ටික හෙව්වා. හොයලා තමයි ওই පොත ලිව්වේ. දැන් ওই පොත අරන් බලන්න ඩොලර් 8000 ඉඳලා 12000 වෙන්න තියෙන ප්‍රශ්න අයිඩෙන්ටිෆයි කරලා ඇක්ෂන් ප්ලෑන් එකක් තියෙන්නේ. හැබැයි ඕක තියෙන දේවලුයි දැන් අලුතෙන් ප්‍රෙසිඩන්ට් ඇවිල්ලා ඉන්නවා. ගත්තාම ඒ ප්‍රෙසිඩන්ට්ගේ ප්‍රතිපත්ති ඔක්කොම එක වගේ. ඒ කියන්නේ ප්‍රෙසිඩන්ට් විෂන් එකක් තියෙනවා රට ඩොලර් 4000 ඉඳලා 6500ට ගේන්න. ඒ කියන්නේ අවුරුද්දකට ඩොලර් 500කින් වැඩි කරනවා කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනයේම ලිව්වා. පළවෙනි ජනාධිපති එහෙම ලිව්වා. මුලින්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇත්තටම 4000 වෙනවා කියලා ලියලා තිබුණා පොතේ. හැබැයි මෙයත් ඒ වගේම ලිව්වා 6500ට ගේනවා කියලා. ඒ කියන්නේ අවුරුද්දකට 500කින් ගේන්න ඕනේ කියලා. දැන් කොහොමද ඉස්සර හිටපු කට්ටිය? ඩොලර් 6යි. අවුරුද්දකට ඩොලර් 6කින් තමයි ඉකොනොමි එක වැඩි වුණේ. මෙහෙම දැන් එතකොට දැන් ඔබතුමා මට හිතුනේ ඔබතුමා දේශපාලනට එන්න හැදුවා කියලා මේ පොත ලියලා ඔක්කොම කළා. මොකද එකපාරට ආවා එකපාරට YouTube එකේ හිටියා හැමතැනම හිටියා එකපාරට නිහඬ වුණා. ඊට පස්සේ කිව්වා මෙන්න දැන් පොදු අපේක්ෂකයා වෙන්න යනවා කිව්වා. මං හිතුවේ ඇත්තටම දේශපාලනට එන්න ගමනක් ආවා කියලා මේ පොත ලියලා මේ දැක්ම හදාගෙන. මෙහෙමනේ මේක අපි ව්‍යාපාරිකයෝ. අපි දේශපාලඥයෝ නෙවෙයිනේ. හැබැයි මේක කාටවත් කියන්න විදිහක් තියෙන්න බෑ. ඒ ආණ්ඩුවක් තියෙනවා. ඒ ආණ්ඩුව තියෙනකොට අපිට මේක ආණ්ඩුව වසංගතයක් කියලා කියන්න බෑනේ ඒ වෙලාවේ. හැබැයි ওই විදිහෙන් තමයි අපි උත්තර දුන්නේ. ඇයි ඒ වෙලාව කියන්න බැරි? නෑ ඉතින් මෙහෙමනේ තියෙන ආණ්ඩුවකට ඒ වගේ කැත විදිහට කියන්න හොඳ නෑනේ. ඇයි බිස්නස් වලට වැදෙයි කියලා බයටද? නෑ බිස්නස් වලට වැදෙයි කියලා නෙවෙයි. ඔක්කොම වැදිලානේ තිබුණේ. සුපර් ගේන් ටැක්ස් කියලා ගහලා. ඒ හොඳයිනේ මං කියන්නේ ධනපතියන්ට ටැක්ස් එක දීලා ඉවර වෙලා සාමාන්‍ය ජනතාවට මේ පේන් එක දෙන්න නැතුව ඉන්නේ කොච්චර දෙයක් දාණ්ඩුවක් විදිහට ඒක ගත්ත ක්‍රියාමාර්ගය. අන්න එතන තමයි වරද්ද ගන්නෙ. ඒගොල්ලන්ට මොන හරි දීපු ගමන් අන්එතිකල් විදිහට ඒගොල්ලෝ නවත්ත ගන්නවා. නවත්තපු ගමන් රට නවතිනවා. ඒ නැවතිච්ච එකේ හොඳම උදාහරණය තමයි පහුගිය අවුරුදු 5. ඒ විදිහට ගැහුවා. ඇයි එහෙනම් ඒ විදිහට ගහලත් ඉකොනොමි එක දුවා ගන්න තිබුණානේ. ඕකේ ලාෆ් කර්ව් කියලා තියෙනවා. ඒ කියන්නේ කොයි වෙලාවක හරි තියෙන තැනක් වැඩිපුර ගන්න ගිය ගමන් එයා නවත්තනවා. නවත්තපු ගමන් අර තියෙන එකක් නැති වෙලා යනවා. ලාෆ කර්ව් එකේ කියන්නේ එච්චරයි. ඒ කියන්නේ කර්ව් එකෙන් ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවානේ. සාමාන්‍යයෙන් මේකේ ඩිරෙක්ට් ටැක්සස් ඉන්ඩිරෙක්ට් ටැක්සස් කියලා කියන්නේ වර්ල්ඩ් බැංක් එක. වර්ල්ඩ් බැංක් එක මොනවද කරලා තියෙන්නේ? ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් කියලා ෆෘට් සලාඩ් එකක් හදලා තියෙනවා. හදලා අර කෝපරේට් ටැක්ස් ඇන්ඩ් ඩිවිඩන්ඩ් ටැක්ස් කියන එක කතා කරන්නේ නැහැ. ඒතර ෆෘට් සලාඩ් එක ගැන කතා කරනවා. කතා කරලා මේ වගේ රටවල් අමාරුයි දානවා. හැබැයි ලෝකේ අනිත් රටවල් කරලා තියෙන්නේ GDP එකෙන් 1.5% එනවා නම් කෝපරේට් ටැක්ස්. ඒ කියන්නේ withholding tax ඔක්කොම ගත්තට පස්සේ 1.5% එනවා නම් ඒගොල්ලෝ happy. ඇමරිකාව අරන් බලන්න ඒගොල්ලන්ගේ ආදායමෙන් corporate tax කීයද තියෙන්නේ කියලා. total GDP එකෙන්. total GDP එකෙන් ඒගොල්ලන්ගේ තියෙන්නේ 1.5. ඔය ඇමරිකාවේ Apple තියෙනවා, Dell තියෙනවා, Coca-Cola තියෙනවා, වෙන රටවල් වල බ්‍රෑන්ඩ් විකුණනවා. හැබැයි ඒත් 101.5 GDP එකෙන් corporate tax තියෙන්නේ. ඔබතුමාට ඕන නම් ගිහලා බලන්න පුළුවන් ඒගොල්ලන්ගේ ෆයිනෑන්ෂල් 47 වෙනි පිටුවේ තියෙනවා. දැන් මට තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි දැන් ඒ ගන්න ප්‍රමාණය. හැබැයි ඔබ දන්නවා එක ඒ කියන්නේ ඔබ වගේ යම් පිරිසකට ඉඩ දුන්නම් වැඩිපුර රටේ ආර්ථිකයේ වැඩිපුර ධනවතුන් බිහි වෙනවා. නමුත් මේ මැදපන්තිය මෙහෙමනේ මැදපන්තිය කියන්නේ කවුද? අපි එක්ස්පෑන්ඩ් කරන්න අපේ টপ මැනේජ්මන්ට් එක ලොකු වෙනවා. ඒගොල්ලන් තමයි මැදපන්තිය කියලා කියන්නේ. ලක්ෂ 10ක් 20 30 පඩි ගන්න අය මිසක් මොකද නැත්තම්
නමුත් මට තියෙන ප්‍රශ්නේ දැන් හැමෝම මේ විදිහට හිතුවනම් ඒ කියන්නේ දැන් සමහර දේවල් වලින් වැඩිපුර ලාභ ලබලා රටෙන් පිටට සල්ලි ටික ඇදිලා යන්නේ. මෙහෙමයි. ඒක එක එක මොඩල් එකේ එක්කෙනෙක් ඒව කරා කියලා හැමෝම එහෙම කරන්නේ නැහනේ. දැන් ඔබතුමා උදාහරණයක් විදිහට දැන් මේ මම කියන්නේ මේක අපි කතා කරමු මේ කොරෝනාත් එක්ක යනකොට. දැන් ටැක්ස් එකක් විදිහට ආවොතින් ඇලුමිනියම් බිස්නස් එකට වුණත් ටයිල් වලට වුණත් පහුගිය ඔව් ටැක්ස් එක අඩු කරා. ඔව්. එතකොට ටැක්ස් එක අඩු කරපු එකෙන් ඔබතුමා කියන්නේ ඒක අවාසිය ජනතාව අතරට ගියේ නැහැ කියලාද? ටැක්ස් එක අඩු කරාම මොනවද කරේ? මමම ගිහිල්ලා ඉන්දියාවේ ෆැක්ටරි 4ක් අරගෙන ලීස් කරලා එතන හදන මේට බඩු ගෙනාවා. කියන්නේ රින්ගෝ ඇතනින්. නෑ රින්ගුව නෙවෙයිනේ. අපිට මොනවද කරන්නේ? අපේ එක්ස්පැන්ෂන් ටික අපි නවත්තුවා මෙතන. නවත්තලා ඒ අවුරුදු 5ට අපි ටෙම්පරරි ගිහිල්ලා ෆැක්ටරි 4ක් ලීස් කරලා අරගෙන හදලා මෙහෙ ඉන්න මිනිස්සු ගිහිල්ලා වැඩ කරා টොප් මැනේජ්මන්ට් එක 25ක් එතන වැඩ ගිහිල්ලා හදලා ගෙනාවා. ඔබ කියන්නේ ඔබට රිද්දන්න හැදුවා කියලාද ව්‍යාපාරිකයන්ට ඔබ ඇතුළු ව්‍යාපාරිකයන්ට මේ සුපර් ගේන් ටැක්ස් එක හා මේවත් එක්ක නෑ මෙහෙමනේ දැන් අපිට රිද්දන්න හැදුවද ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය වෙන්න පුළුවන් නේ. ප්‍රතිපත්තිය කියන්නේ රටේ මුකුත් හදන්න එපා සර්විස් ඉකොනොමියක් හදන්න ඕනේ කියලා කියනවා. හැබැයි රටේ 162ක් අන්ස්කිල් යුනිවර්සිටි ගිහිල්ලා ටෙක්නිකල් කොලෙජ් ගිහිල්ලා ට්‍රේනින් හැටියට පිට වෙන්නේ රටේ මිනිස්සුන්ගෙන් 138යි. ඒතර 62ක් අන්ස්කිල් රටක සර්විස් සෙක්ටර් එකට ප්‍රොමෝට් කරන්න පුළුවන්ද? අන්තිමට අන්ස්කිල් කියලා කියන්නේ එක්ක ෆැක්ටරි එක වැඩ කරන්න ඕනේ එක්ක ෆාම කෙනෙක් වෙන්න ඕනේ. ওই දෙකෙන් හැරෙන්න සර්විස් සෙක්ටර් එකට යන්න බෑනේ පුරුදු කරන්න නැතුව. ඒකේ ඊළඟ දිගෝ විදිහට ඔබතුමාම තමයි මේ කතාව පටන් ගත්තේ ඇත්තටම. අපි අධ්‍යාපනය තමයි ගේන්න ඕන ඩිග්‍රී හෝල්ඩර්ස් තමයි වැඩි ගන්න ඕන පුළුවන් තරම් අධ්‍යාපනය දෙන්න ඕන මේක තමයි අපිට ගැලවෙන්න පුළුවන් එකම තැන කියලා. ඊට පස්සේ මම දැක්ක බොහෝ දෙනෙක් මේ කතාව අල්ලගෙන এডুকেෂන් තමයි කියනවා. ඇත්තටම මේකේ බලපෑම වෙලා තියෙනවද දැන්? මෙහෙමද මම මේ කතාවත් පටන් ගන්නම්කෝ. මේ කතාවේ හොඳම කතාව තමයි මගේ නෝනා බබාලාට හැමදාම රිසල්ට් සහම කියනවා අපේ තුන්දෙනා විතරක් ඉගෙනගෙන වැඩක් නැහැ අනිත් අය ඉගෙන ගන්න නැත්තම් කියලා. මොකද අපේ තුන්දෙනා ජීවත් වෙන්න ඕනේ අනිත් මිනිසුත් එක්ක. එතකොට අපට මට ඒ ප්‍රශ්නේ හැමතිස්සෙම බලපානවා. මෙයා කොච්චර කරත් හැපි වෙන්නේ නැහැ අපේ තුන්දෙනාගේ රිසල්ට්ස් එක මෙයා කියන්නේ රටේ අනිත් ළමයින්ට උගන්වන්න ඕනේ කියලා. එතකොට මම බැලුවා කොයි විදිහටද මේක උගන්වන්න පුළුවන් කියලා. ඒතර අපි මේක දැන් අවුරුදු 5-6ක වෙලේ ඉඳලා ගෙදර ඇතුලේ කතා කර හිටියේ. හැබැයි මම එක එක විදිහෙන් බැලුවා මේක ආණ්ඩුවට කියලා කරන්න පුළුවන්ද කියලා. බැරිම පාර මම දැන් අවුරුදු 1කමාරකට ඉස්සෙල්ලා මම නෝනාගේ අයිඩියා එකක් හින්දා මම මේක ධම්මිකයන් ප්‍රසිලා කියලා නමත් ෆවුන්ඩේෂන් එකක් හදලා DP Education කියලා අපි වීඩියෝ කියන්නේ ස්ටුඩියෝස් දෙකක් අරගෙන මේක දැන් නොකඩවා රෙකෝඩ් කර හිටියේ. ගණිතේ විතරක්. හැබැයි මේ කොවිඩ් එක ආවට පස්සේ අපිට තේරුණා තියෙන ටික හරිය එළියට දාන්න ඕනේ කියලා. අපි දැම්මා ඒක එළියට. ඔයා දන්නවද දැනට ළමයි 1,34,000ක් ඉගෙන ගන්නවා. ගණන් විතරක් 1,34,000ක් ඉගෙන ගන්නවා. ඒ ළමයින්ගෙන් දවසකට 26,000ක් අනිවාර්යයෙන්ම අපේ වෙබ්සයිට් වල ඇවිල්ලා YouTube එකෙන් තමයි බලලා ඉගෙන ගන්න. නොමිලේ ලබා දෙන්න. 100% නොමිලේ. DP Education වෙබ් අඩවියට යන්න ඔබේ දරුවටත් ඒ වෙනුවෙන් අවස්ථාවක් ගන්න ගණිතය ඉගෙන ගන්න හොඳ පැහැදිලි කිරීමක් ප්‍රායෝගිකව මම දැක ගුරුවරු කීප දෙනෙක් උගන්වනවා මේ සම්බන්ධයෙන්. ඒක YouTube channel එකේ තමයි යන්න ඕනේ. YouTube එකට ගිහිල්ලා DP Education කියලා ගැහුවා නම් සිංහල තියෙනවා, දෙමළ තියෙනවා, ඉංග්‍රීසි තියෙනවා, භාෂා තුනෙන්ම තියෙනවා. ඉතින් ඒකින්ද මම හිතන්නේ ළමයි 26000ක් ඉගෙන ගන්නව ගණන්. හැමෝටම ඔපචුනිටි එක තියෙනවා තමන්ගේ ළමයාට ගිහිල්ලා බලන්න කොහොමද ගණිතය උගන්වන විදිය කියලා. ඔබතුමා AI ගැන කතා කරා ගොඩක් සම්මන්ත්‍රණ තිබ්බා. හැබැයි දැන් ඔය හැම දෙයකටම වඩා මේ COVID-19 ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මේවා එකකටවත් පරද්දන්න බැරි තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. මේක කෘතිම බුද්ධියටවත් මොකටවත් බෑ. මානවයාගේ තියෙන ශක්ති ප්‍රමාණය තමයි බලපාලා තින්නේ. අපේ හැකියාව තමයි බලපාලා තියෙන්නේ. මොකද හිතෙන්නේ? නෑ දැන් මෙහෙමයි මේකේ දැන් ලෙඩක් හැදෙනකොට තමන්ගේ ඉමුනිටි එකනේ බලපාන්නේ. හැබැයි ඒකේ දැන් අපිට හොඳම දෙයක් තියෙනවා. යුරෝප් අර මං කිව්ව අංශක 40 තියෙන ලොකු ඩෙවලොප් රටවල් වලට වැඩිය මේ අවුවේ ඉන්න BCG ගහලා තියෙන ආසියාවේ අය ඉමුනිටි එක තියෙනවා කියලා ඔප්පු කරලා ඉවරයි මේකත් එක. හැබැයි මේ ටයිප් එකේ වෛරස් එකට. කියන්නේ මේ ටයිප් එකේ වෛරස් එකට කියන්නේ හැම එකකටම කියලා මම කියන්නේ නැහැ. කියන්නේ කොරෝනා ටයිප් එකට පොරොත්තු දෙන මිනිස්සු. කියන්නේ ඉමුනිටි එක වෛරස් එක වෛරස් එකකට එක ඉමුනිටි තියෙන්න ඕනේ. එක බැක්ටීරියා වලට එක ඉමුනිටි තියෙන්න ඕනේ. ඉතින් මම කියන්නේ මේ ටයිප් එකට හරියන්න ඒෂියාවල මං හිතන්නේ ඒක ලස්සනට මුණ දෙනවා.
මීට දින කීපයකට ඉස්සෙල්ලා මහ බැංකුව වාර්තාව එළි දැක්වුණා 2019 වර්ෂයේ. එතකොට 2020 ආර්ථික වර්ධන වේගය 1.5% වේවි කියලා පුරෝකථනය කරලා තියෙනවා. මම දැක්කා මේ ගෝලීය ආර්ථික වර්ධනය ඍණාගයක් ගන්න පුළුවන් කියලා ලෝක බැංකුවේ කළමනාකාර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය සඳහන් කරලා තිබුණා. ඉතින් 1930න් පස්සේ මේ ලෝක අවපාතයට පස්සේ මුණ දෙන ලොකුම තත්ත්වය සමහර විට මේ ආර්ථික අවපාතයේ මේක වේවි කියලා කියනවා. ඔබ වැනි ව්‍යාපාරිකයෝ හැරෙන්න වෙනත් අයට මේක දරාගෙන ඉන්න පුළුවන් වේද? එහෙම නැත්නම් මේ පේන් එක හැමෝත් එක්කම ෂෙයා කරගන්න පුළුවන් තත්ත්වයක් ඇති වේද? මෙහෙම සමහරක් සෙක්ටර්ස් තියෙයි ටිකක් අමාරු වෙන. හැබැයි ඒක මං හිතන්නේ 120ක් විතර බලපායි ඒ වගේ. මේ 80කට විතර නම් මේකෙන් ගොඩ වෙලා යන්න පුළුවන්. හැබැයි අර කට්ටියත් මං හිතන්නේ ඉවසගෙන ඉන්වෙස්ට්මන්ට් එක ටිකක් දාගෙන හිටියොත් ඒගොල්ලන්ටත් මං හිතන්නේ ඒක එච්චරම අමාරු දෙයක් කියලා. ඉවසන්න කිව්වම එහෙමනම් එක්ක බැංකු පද්ධතියෙන් මේගොල්ලන්ගෙන් ලැබෙන සහන ටික ලැබෙන්නට ඕන. එක්ක ආණ්ඩුවෙන් ලබා දෙන සහන වැඩි කරන්න ඕන. ඔබ ව්‍යාපාරිකයෙක් විදිහට මොකද හිතන්නේ මේක කොතනටද මේ දරා ගැනීම කරන්නට ඕන කියලා? එහෙම දැන් ආණ්ඩුවක් හැටියට සාමාන්‍ය ආණ්ඩුව වෙන්නේ සාමාන්‍යයෙන් ටික දෙනෙක් වැහුවට පස්සේ තමයි ඇක්ෂන් එක ගන්නෙ. ඉතින් සාමාන්‍ය එක ආණ්ඩුවක මේ ආණ්ඩුව විතරක් නෙවෙයි ලංකාව නෙවෙයි වෙන රටකත් ඉතින් එහෙමයි. ඒක මොකද මෙහෙමයි දැන් ඒක කර්ෆියු එක එන විදියයි ඊ කොරෝනා එක ඉස්සරහට එන විදියයි අනුව තමයි මේක තියෙන්නේ. ඉතින් කොරෝනා එකටම කියලා හෙල්ත් ෂොක් එක ගන්නවද ඉකොනොමික් ෂොක් එක ගන්නවද කියන එක තමයි මේක වෙන්නේ. හැබැයි එකම දේ තියෙන්නේ හෙල්ත් ෂොක් එක සම්පූර්ණයෙන්ම ගන්න ගිහිල්ලා ඉකොනොමි එක කොයි ලෙවල් එකකට කඩාම වැටෙයිද කියන එක කියන්න අමාරුයි. මේ දෙකම බැලන්ස් කරන එක තමයි සාමාන්‍යයෙන් රටක් හැටියට මම හිතන්නේ කරන්න ඕනේ. අපි දැක්කා මේ ලංකාවේ ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එක බැලුවොතින් ලංකාවේ ශ්‍රේණිගත කිරීම 100 ඉඳලා 50 දක්වා ඉහළ නැංවීමට වැඩ කරනවා කියලා. ලෝකයේ ඇතිවන මේ තත්ත්වයන් එක්ක ලෝකෙටම බලපාලා තියෙන මේ මොහොතත් එක්ක අපිට පුළුවන් ද මෙහි අවස්ථාවන් ලංකාවට ආඳ ගන්න මේක හොඳ අවස්ථාවක් කිය හැමෝම කියනවා. හැබැයි කිව්වට කොහොමද මේ අවස්ථාව ගන්න කියන එක කියන්නේ ඔබතුමාට පේනවද එහෙම අවස්ථාවක් තියෙනවා කියලා? මම හොඳ අවස්ථාවක් කියන්නම්. දැන් අපි ගත්තොත් එහෙම අපිට චයිනා වලින් එක්ස්පෝර්ට් කරන ටයිල් වලට ඇමරිකාවට දැම්ම ටැක්ස් එකක් 224ක්. ඒතර දාපු ගමන් ඒගොල්ලන්ට අරගන්න බෑ. දැන් අපි මොනවද කරේ ඊට පස්සේ? අපි ගිහිල්ලා එක චයිනීස් කම්පැනි එකට කතා කරලා ඒගොල්ලන්ගේ ටෙක්නොලොජි එකයි ඔක්කොම පර්චේස් කරා කස්ටමර්මයි ඔක්කොමයි ඒගොල්ලන්ට පොඩි රොයල්ටි එකක් දෙන්න. දැන් අපි මං හිතන්නේ තව මාසෙකින් ඒ ෆැක්ටරි එක පටන් ගන්නවා. පටන් ගත්තාම ඒ මොසයික් ටයිල් කන්ටේනර් 60ක් මාසෙකට අපිට ඕඩර් එක තියෙනවා next 3 years වලට. බෑ ඒව අඩු වෙලා නැහැ. ඒතර හදලා ඒක අරිනවා. චීන වගේ රටක් එක්ක මහා පරිමාණයෙන් ව්‍යාපාර කරන රටක් නිෂ්පාදනය ගත්තම මහා පරිමාණ නිෂ්පාදනයක් කරන්නේ. ටයිල් උනත් ඔබතුමාට පුළුවන්ද? මං හිතන්නේ ඕ වගේ ප්‍රමාණයකට දැන් ඒගොල්ලන්ගේ නිෂ්පාදනය ඔබතුමාගේ නිෂ්පාදනය සම කරන්න පුළුවන්ද? නෑ ඒගොල්ලෝ අපි වගේ දැන් ඔය 60 වගේ 30 ගුණයක් හදනවා. ඒ කියන්නේ කන්ටේනර් 1800ක් අරින කම්පැනි එකක්. දැන් අපි එකෙන් ගත්තේ 30යි. මේ 60යි. ඒ කියන්නේ 1800න් අපි 60යි ගත්තේ. හැබැයි අපිත් මේක තව ලයින් 5කට විතර ගිහිල්ලා කන්ටේනර්ස් 300ක් විතර අරිනකන් අපිට ඒක හදාගන්න පුළුවන් ඉදිරි වසර දෙක. සාමාන්‍යයෙන් මගේ මොඩල් එක තමයි පටන් ගන්න එකෙන්. ඉතින් ඒක සක්සස් නම් තමයි ඉතුරු හතර එන්නේ. මේ ඇති වෙලා තියෙන අවස්ථාවත් එක්ක අපිට නැද්ද මේ ජාත්‍යන්තර ගමන් මාර්ග ගැන මුහුදු නෞකාවලින් මේවා ගන්න? මොකද ඉන්දියාවේ දැන් මේවා වහලා තියෙන්නේ එයාපෝට් එකත් වහලා වරායත් වහලා අපිට නැද්ද අවස්ථාවන් මේවා ගේන්න මේ වගේ මොනවා හරි වෙන ව්‍යාපාර කටයුතු සඳහා යොමු කරන්න? මෙහෙමනේ දැන් ඇත්තටම අපිට කොළඹ වරාය ඇයි වැඩියෙන්ම ඉම්පෝර්ට් වෙලා තියෙන්නේ? කොළඹ වරායෙන් තමයි ඔක්කොම ඉම්පෝර්ට්ස් ටික රට ඇතුළට එන්නේ. එතකොට ඒක තමයි එකක්. ඊට පස්සේ එක්ස්පෝර්ට් එකත් කොළඹට ආසන්නව තමයි තියෙන්නේ. ඒතකොට ඉම්පෝර්ට් එකයි එක්ස්පෝර්ට් එකයි තියෙන හින්දා කොළඹ හාබර් එකට එන්නේ නැතුව වෙන තැනකට නැව යන්න බෑ. ඒක හින්දා තමයි අර ට්‍රාන්ස්ෂිප්මන්ට් එක තියෙන්නේ. ඉන්දියාවේ ඉඳලා ගත්තාම කොළඹ වරාය තමයි ළඟම වරාය ට්‍රාන්ස්ෂිප්මන්ට් එකට. ඔබතුමාට ඒතර කතා කරේ නැද්ද දැන් මේ ආණ්ඩුව බලයට පත් වුණාන් පස්සේ ඔබතුමා ඔය ඉතිස්සලා අමාත්‍යාංශ ලේකම්වරුන් විදියට වැඩ කරා. කතා කරේ නැද්ද මේ ආණ්ඩුව පත් වුණාන් පස්සේ එන්න මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්න වැඩ කරන්න මේ යන්න? මෙහෙමනේ සාමාන්‍යයෙන් ගිය ආණ්ඩුවෙත් අපිට කතා කරන ගමන් අපි හිටියා. හරිද? මම හිතනවා මේ ආණ්ඩුවෙත් කතා කරයි කියලා. ගිය ආණ්ඩුවේ කතා කරේ නැහැ නේද?
ගිය ආණ්ඩුව කියන්නේ මම කියේ අපි වැඩ කරපු ආණ්ඩුව ගිය ආණ්ඩුව අර මම කියපු වසංගත ආණ්ඩුව නෙවෙයි. වාර්ෂිකව ලංකාවේ ජනගහන වර්ධන වේගය ගත්තොතින් සාමාන්‍යයෙන් කියන්නේ දල වශයෙන් 1,90,000ක් විතර කියලා. එතකොට වර්තමාන ආර්ථික තත්ත්වයට පවත්වාගෙන යාමට අඩු ගානේ රැකියා 62,400ක් ජනනය කරන්න වෙනවා හැම වෙලාවකම. ඉතින් විරැකියාවේ ප්‍රතිශතයත් එක්ක බලනකොට හැම 100කට එකකටම අඩුවීමකදී දලදේශීය නිෂ්පාදනයේ 3%කින් ඉහළ යනවා. දැන් මේ තත්ත්වෙත් එක ඊටත් වඩා ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මේකත් එක්ක ඒ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙනවා. හැබැයි දුන්නට ප්‍රශ්නයක් ආවට පස්සේ තමයි ඒ ප්‍රශ්නෙට ෆේස් කරන්න වෙන්නේ. මොකද්ද කරන්න කියලා. දැන් හොඳම උදාහරණය තමයි මම ඔය හැමතිස්සෙම කියන දැන් අපි යුනිවර්සිටි පද්ධතිය ගන්නකො. දැන් තියෙන යුනිවර්සිටි පද්ධතියට ඇයි ඩිග්‍රී එක නැතුව මේ හැමෝටම ඔන්ලයින් උගන්වන්න බැරි? දැන් ඇමරිකාවේ හාවර්ඩ් එක උගන්වනවා. ස්ටැන්ෆර්ඩ් එක උගන්වනවා. මිචිගන් එක උගන්වනවා. ඒගොල්ලන් ඒ රටට විතරක් නෙවෙයි. දැන් ඔයා ගිහිල්ලා බලන්න කෝසිරා කියලා තියෙනවා, edX කියලා තියෙනවා. මේ වෙබ්සයිට් වලට ගිහිල්ලා බලන්න ඔන්ලයින් ෆ්‍රී කොච්චර කෝසස් තියෙනවද කියලා. හැබැයි ලංකාවේ එහෙම එකක් දැකලා තියෙනවද? ඇයි ලංකාවේ තියෙන මේ දැන් තියෙන මේ යුනිවර්සිටිස් ටිකට මේ වගේ ළමයින්ට උගන්වන්න බැරි? ඒ ළමයා 10 පාස්ද 12 පාස්ද කියලා වැඩක් නැහැනේ. ඔන්ලයින් උගන්වනවා නම් කැමති කෙනෙක් ඉගෙන ගත්තන් පස්සේ එයා ඉගෙනගෙන රස්සාවක් කරා. එයාට ඩිග්‍රී එක දෙන්න ඕනෙත් නැහැ. හැබැයි උගන්වනවා කියන එකයි ඩිග්‍රියක් ගන්නවා කියන එකයි දෙකක් නේ. හැබැයි අපි එතනට එන්න වෙනවානේ. මම හිතන්නේ මේ ආණ්ඩුව දැන් මතන මේ කොවිඩ් එකත් එක්ක හොඳම දේ තමයි මේ යුනිවර්සිටි එකට කියලා මුළු රටටම උගන්වන එකනේ. ඒ කියන්නේ අධ්‍යාපන ශාස්ත්‍රය සම්බන්ධයෙන් සතුටුදායක තත්වයක් තියෙනවද? පේන්න තියෙනවද? නෑ දැන් මම ඇත්තම කිව්වොත් එහෙම දරසලා පෙරම ඇමතුමා මේ සාමාන්‍ය පාසල් පද්ධතියේ දැන් ඒ කියන්නේ විෂයන් 40ක් රෙකෝඩ් කරලා ස්ටුඩියෝ 7ක රෙකෝඩ් කරනවා. දාලා channel 2කට දාලා ළමයින්ට උගන්වනවා. ඒතර ඒක උගන්වනකොට 10 පන්ති ළමයා 9ක ඉගෙන ගන්නවද 9 කියන 6ක බලනවද කියලා දෙයක් නැහැ නේ. ඕනෙක් කෙනෙකුට අම්මයි තාත්තලාත් ඉගෙන ගන්න පුළුවන්. නේ රටක් වුණාම ඒ වගේ හිතන්න ඕනේ කවුද ඉගෙන ගන්න කියලා ප්‍රශ්නයක් නැහැ. උගන්වන එක තමයි රටේ හැබැයි ඒක දලස් අලහප්පේරු මැමතුමා ඒක හරියට කරනවා මං හිතන්නේ. උසස් අධ්‍යාපනය මැමතුමා කරනවා නම් පේන්න තියෙන්නේ පේ. පේන්නේ නැහනේ. පේන්නේ නැහනේ. තරහ වෙයිද දන්නේ නැහැ. තරහ වුණත් පේවුනොත් එතුමටත් හොඳයි කියන්න පුළුවන්. පේන්නේ නැත්තම් නරකයි කියන්න ඕනේ. කොහොමද අවසානයේ මේ විරැකියාව අපි කිව්වා රැකියා දසලක්ෂ වැඩපිළිවෙල කිව්වා. ඊපස්සේ දසලක්ෂයක් දුන්නද කීයද දුන්නේ කියන එකත් ප්‍රශ්නයක් ඇත්තටම. දසලක්ෂයක් දුන්නේ නැහැ ලක්ෂ 4ක් අඩු වුණා. ඒක රිපෝට් වලම තියෙනවා. ගිය අවුරුදු 5ට දසලක්ෂයක් දුන්න කෙසේ වෙතත් ලක්ෂ 4ක් අඩු වුණා කියලා රිපෝට් එකේ තියෙනවා. ඒ රිපෝට් එකේ මම කතා කරන් පස්සේ ඒක ඇඩ්ජස්ට් කරා. රැකියා නැති වෙච්ච එක අවුරුද්දකදී ආයෙ වැඩි කරන්න බෑනේ. රිපෝට් එකේ හදලා තිබුණ ෂෝක් එකට 2018 රිපෝට් එකේ මේක කතා කරන්න ගත්ත ගමන් ඇඩ්ජස්ට්මන්ට් එකක් දැම්මා. මම අන්තිමට සෙන්ට්‍රල් බැංක් ගවණෙන් ඇහුවා නැති රැක්සාවලට කොහොමද ඇඩ්ජස්ට්මන්ට් දාන්න කියලා මොන තියරියෙන්ද කියලා. එයා hina වෙලා නිකන් හිටියා. ඉතින් මේ තත්ත්වෙත් එක මීට වඩා විරකියාව ඉහළ යනවානේ. නෑ විරකියාව ඉහළ ගියත් ආණ්ඩුව ඇක්ෂන් එකක් ගන්නවා නම් ඒක ඉකොනොමියකට බලපාන්නේ නෑ. ඒ කියන්නේ ආණ්ඩුව සීබුද්ධියෙන් ඉන්නේ. සීබුද්ධිය නැතියෙන් හිටියොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මම හිතන්නේ මේ සංවාදයේ අතරතුර මම වෙනස් ශේෂ්ත්‍ර වලට යනවා හැමතිස්සෙම. මොකද එකම ශේෂ්ත්‍රයක් කතා කරගෙන යනකොට වැඩසටහන සමාජයට බලන්න නීරස තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් ඉඳන් හැමතිස්සෙම එකතුව තමයි මේක උත්සාහ කරන්න ගෙනෙන්නේ. දැන් මත්ස්‍ය සම්පත අපනයනේ වැඩි කිරීම සම්බන්ධයෙන් හැමදාම කතා කරනවා. ඕනතරම් මාළුත් ඉන්නවා, අහුත් වෙනවා. දැන් මේ පාර තමයි දැක්කේ අපෝ ශීතාගාර ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා කියලා. මේකට මුණ දෙන්න බැයිද අපිට? මොන හරි මේකේ හොඳම දේ තමයි බලන්න ඕනේ ඉන්දියාවේ ඒගොල්ලන්ටයි මුහුදයි අපේ මුහුදයි දෙකම එකයිනේ. ඒතකොට ඒගොල්ලන්ගේ වර්ග කිලෝමීටරයකින් මාළු කොච්චර අල්ලනවද? ඒගොල්ලන්ගේ අල්ලනවා කිලෝ 2000ක්. අපේ අල්ලන්නේ කිලෝ 900යි. ඒ කියන්නේ දැන් මේ ඉන්දියාවේ අපේ අතර තාප්පයක් බැඳලා තියෙනවද මුහුදේ? නෑනේ. දැන් එහෙමනම් එතනින් පටන් අරගත්තොත් ඇයි අපි 900ක් අල්ලන්නේ ඒගොල්ලෝ 2000ක් අල්ලන්නේ? නේ? ඒ කියන්නේ එක ස්ක්වයර් කිලෝමීටරයකින් Tamanට අයිති මොකද කියලානේ බලන්න තියෙන්නේ. ඒක බැලුවාම තමයි පේන්නේ එහෙ ෆිෂර්මන්ස්ලාට ඔක්කොම ටෙක්නොලොජි එක යූස් කරලා අර ඉස්සර අර වාහන යනකොට තිබුණ GPS වලින් යන්නේ. ඒ වගේ පොඩි ගැජට් එකක් දීලා තිනවා මාළුවා ඉන්න තැන කියන්නේ. ඒතර මාළුවා ඉන්න ගැන කිව්වහම එතනට ගිහලා මාළුවා අල්ලන් එනවා. අපේ අය කොට පාවෙන දියා තව කාගේ හරි මෙතන මාළු ඉන්නෝ කිව්වහම ගිහිල්ලා බලලා කළු පාට වලාවක් පේනවද කියලා බලලා
ඒව බලලා තමයි අපේ මිනිස්සු මාළු අල්ලන්නේ. ඉතින් මේ මාළු අල්ලන දෙකේ වෙනස හොඳටම පේනවනේ. ඒගොල්ලෝ එක වර්ග කිලෝමීටරයකට කිලෝ 2000ක් අල්ලනවා. අපි වර්ග කිලෝමීටර 900ක් අල්ලනවා. ඒ කියන්නේ පොඩි දෙයකින් ලොකු වෙනසක් කරන්න පුළුවන්. ඒ ටෙක්නොලොජි එක ෆිෂර්මන්ලාට ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නොත් අර ඉතින් එහා පැත්තේ රටයි මේ පැත්තේ රටයි මුහුදේ දෙපැත්තේ ඉඳගෙන අල්ලනකොට මාළු මෙහෙම වෙන්න බෑනේ. අනිවාර්යෙන්ම. මොකද මාළු අපිට බය හෙට පීනන්නේ නැහනේ. මේ ඇඟලුම් ශාස්ත්‍රය තමයි ලොකුවටම බය වෙලා ඉන්නේ මේ COVID-19ත් එක්ක. මේකේ මොනවා හරි වෙන ප්‍රවණතා ගැන අපි මුලින් කතා කරා. නමුත් වෙන පැති නැද්ද අපිට මේ එක්ස්පෝර්ට් මාකට් එකේ වෙන පැති වලට යන්න? නෑ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ $4,000 වගේ per capita එකක් තියෙන රටක සැලරි ගත්තත් ටිකක් වැඩිනේ. එතකොට මෙහෙ මහන්නේ එක්ස්පෙන්සිව් ඇඳුම්. එතකොට මේ වෙලාවේ එක්ස්පෙන්සිව් ඇඳුම් අඳින එක පොඩ්ඩක් වර්ල්ඩ් එකේම අඩු වෙලා තියෙන්නේ. හැබැයි ඊළඟ ලෙවල් එකට යන්න බෑ මේ සැලරි ස්කේල් එකත් එක්ක. මොකද අපේ සැලරි එකට කොහොම කරත් රුපියල් 30000ක් විතර හම්බ වෙනවනේ. හැබැයි බංග්ලාදේශ වගේ තැනක් ගන්න, ඉන්දියාව වගේ තැනක් ගන්න තාම රුපියල් 15000ට වැඩ කරනවා. ඉතින් එතකොට අපි අර ඒ කොස්ට් එක කවර් කරන්න ලංකාවේ අය ඔක්කොම ගත්තොත් අර එක්ස්පෙන්සිව් බ්‍රෑන්ඩඩ් ඒව තමයි මෙතන හැදෙන්නේ. ඉතින් ඒක තමයි මෙතන මූලිකම ප්‍රශ්නේ. ඒකෙල ඉතින් රැකියාවේ දෙන ගාණ අඩු කරන්නත් බෑ. රැකියාවේ ඒක ගාණ අඩු කරන්නත් බෑ. quality of living ඔක්කොම මේක තමයි තියෙන්නේ නේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක. ඒක වෙන ශේෂ්ත්‍රයකට ගියොත් අපි ඇඟලුම් සම්බන්ධයෙන් කතා කරා. ඒ වගේම තමයි දැන් මේ හැමෝම තේ අපනයනය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරලා දෙනවා. මේක හොඳ අවස්ථාවක් අපිට තේ අපනයනය සඳහා කියලා. මෙහෙමයි දැන් තේත් වෙලා තියෙන්නේ තේ අපේ අඩුනේ දැන් ප්‍රොඩක්ෂන් එක අඩු හින්දා තමයි මේ වැඩිවීම පෙන්වන්නේ. මොකද සිලෝන් ටී ඒගොල්ලන්ට ඕනනේ. ඉතින් මේවයි ඔය හැමෝම කිව්වට දැන් වට ටී ගැන කතා කරොත් ලංකාවේ කෙමිකල් නැතුව ඉන්ස්ටන්ට් ටී හදන්න ලෝකේ තියෙන එකම ප්ලාන්ට් එක මම හැදුවේ. එතකොට මේක හැදුවේ කොහොමද? තේ කොළ වලට උණු වතුර දාලා එන තේකෙන් අර කිරි පවුඩර් කරනවා වගේ පවුඩර් කරනවා. එතකොට කිසිම කෙමිකල් එකක් නැහැ. හැබැයි අපිට ඒ වගේ හදන්න කිලෝ 6ක් රෝ මැටීරියල් ඕන 1 කිලෝ එකක් හදන්න. හැබැයි මේකට කෙමිකල් දාපු ගමන් කිලෝ 3න් කිලෝ එකක් හදන්න පුළුවන්. එතකොට ලෝකේ හැමතැනම තියෙන්නේ අර කිලෝ 3න් හදන කෙමිකල් දාපු ඉන්ස්ටන්ට් තේ පවුඩර් එක. හැබැයි අපි අවුරුදු 3ක් ඔය ඇමරිකාවේ තියෙන කොකා කෝලා ඇතුළු යුරෝපයේ ජපානයේ තියෙන හැම තැනටම ලොකු විදිහට ගිහිල්ලා මාකට් කරන්න බැලුවා මේක විකුණන්න. කවුරුත් ගත්තේ නැහැ. හැබැයි දැන් අපිටත් මේකෙන් ගොඩ යන්න ක්‍රමයක් තියෙන්න ඕනනේ. ඊට පස්සේ මම 150ක ෂෙයා හෝල්ඩින් එක ජර්මනියේ තියෙන මාටින් බවර් කියලා টොප් හයි ක්ලාස් කම්පැනිට විකුණා. මම විකුණලා කිව්වා මෙන්න මේ කම්පැනි ඔක්කොම අපේ තේ ටෙස්ට් කරලා තියෙනවා ප්‍රයිස් එක හින්දා අපෙන් ගන්න නැහැ කියලා. මම හැබැයි එක දෙයක් කිව්වා මේ අපි අවුරුදු 3ක් රස්තියාදු කරපු එකට මේගොල්ලන්ට අපි කෝට් කරපු ප්‍රයිස් එක කෝට් කරන්න එපා. ඇට්ලීස්ට් තව ඩොලර් 3ක් කෝට් කරන්න කියලා. වැඩි කරන්න කියලා. ඔයා දන්නවද? ඒ මිනිස්සු ගත්ත දවසේ ඉඳලා අද වෙනකම් ෆැක්ටරි එක ෆුල්. ඩොලර් 3ක් වැඩි. අපි අවුරුදු 3ක් දැඟලුවා ඩොලර් 3ක් අඩුවෙන් විකුණන්න. හැබැයි ගත්තේ නැහැ. හැබැයි අර වගේ බ්‍රෑන්ඩඩ් කම්පැනියක් ආපු ගමන් අර ඔක්කොම ටික ගන්නවා. ඒතර අපිටත් එහෙමනම් ලෝකේ සිටුේෂන් එක තව මිනිහෙක් කොහොමද ඒ වගේ දෙයක් කරන්නේ? අපි හිතන තරම් මේ මාකට් එකට එකපාරට හඹාගෙන යන්න විදිහක් නැහැ නේ. ඒතකොට මමත් ඉතින් මෙහෙමයි මමත් මේ හැම එකක්ම කරලා තියෙන්නේ. මමත් ඕගනික් කිව්වහම දැන් ඒතර ඕගනික් වල උපරිම දේනේ මං කරේ. මිනිස්සු කෙමිකල් දාලා තේ බොනවා ඉන්ස්ටන්ට් ටී. කෙමිකල් නැති තේ එක පොඩ්ඩක් ගාන වැඩියෙන් දෙන්න කිව්වහම දෙන්න කවුරුත් කැමති නැහැ. මේ අපි රටේ නෙවෙයිනේ. ඇමරිකාව, ජපානය, යුරෝපය වගේ රටවල් වුණත් එහෙම දෙන්න කැමති නැහැ. දැන් අපි උදාහරණයක් විදිහට EDB එකට ගියොත් වෙබ් අඩවිය සඳහන් වෙනවා බොහෝ දේවල්. එතකොට එහා තියෙන අපිට තානාපතිවරු හරහා ගොඩක් කරන්න පුළුවන්. අපේ තානාපති කාර්යාලවල ඉන්න තානාපතිවරුන්ට ගේන්න පුළුවන් ඕඩර්ස් ගේන්න පුළුවන්. ඒ රටවල් එක්ක කතා කරන්න පුළුවන් කියලා. ප්‍රායෝගිකව ඒතකොට කරන්න අමාරුයි කියන එක. සමහරක් දේවල් තියෙනවා යුනික් දේවල්. ඒවා රිලේෂන්ෂිප් මත කරන්න පුළුවන්. හැබැයි අපි වගේ මහ පරිමාණ අපිට ඉතින් පොඩියට එහෙම කරලා වැඩක් නැහැනේ. අපිට කරනකොට කන්ටේනර් 500ක් 1000ක වගේ දේවල්නේ අපි බලන්නේ. ඉතින් අපි වගේ කරනකොට මේ වගේ අමාරුවකින් තමයි කරන්නේ. අපේ ගොඩක් අයගේ සුළු හා මධ්‍ය පරිමාණ මේ අවුට්ලට්ස් තියෙන කට්ටියට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඒගොල්ලෝ කොහොමද මේව තියාගෙන රෙන්ට් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලන්ටත් මේක කරන්න විදිහක් නැහැ. එතකොට ලේසිම වැඩේ තමයි ඉන්න කට්ටියට කීප දෙනෙක්ව අයින් කරලා
තීරණයක් ගන්න කියලා. මෙහෙමද ඕකේ එක එක මෙතඩ්ස් තියෙනවා. දැන් 100ක් ආරක්ෂා කරන්න 10 දෙනෙක් අයින් කරනවාද? 100ක් තියාගන්න 140ක සැලරි කට් එකක් ගන්නවාද? ඉතින් ඒක කම්පැනි එකකටයි මිනිස්සු දැන් අපි කියමුකෝ පොඩිම කම්පැනි එකක්. අපි කියමු 4 දෙනෙක් ඉන්නවා. 4 දෙනාගෙන් ඕනම 3 දෙනෙක් ඉන්නවා එකිනෙක වැඩක් නැහැ. ඒතර එයාගේ රස්සාව නැති වෙලා 3 දෙනෙක් ආරක්ෂා කර ගන්නවද? නැත්නම් 4 දෙනාම නැති කර ගන්නවද කියන එකත් බලන්න වෙනවනේ. මේ හැමතිස්සෙම අර තරාදිය දෙපැත්ත වගේ මේක කිරලා බලන්න වෙනවා. Tamanට කොයි විදිහටද ඉකොනොමි එකට කන්ට්‍රිබියුට් කරන්න පුළුවන් කියලා. අපිට මේ වෙන තත්ත්වය තමයි අපි දැන් රටක් විදිහට බැලුවෙන් පස්සේ අපේ සංවර්ධන බැඳුම් කරවලට හොඳ ඉල්ලුමක් ලැබිලා නැහැ කියලා අනාවරණය වෙනවා. මොකද ඩොලර් මිලියන 63ක සංවර්ධන බැඳුම් කර නිකුත් කරලා තිබුණා. හැබැයි මේකෙන් ලන්සු තියලා තියෙන ඩොලර් මිලියන 26කට විතරයි. ඉතින් මේකත් එක්ක ලෝකේ ආර්ථික අර්බුදය අපි රටක් විදිහට එන අර්බුදය මේ හැම එකම අපිට පේනවා. එහෙමනේ දැන් අපේ රට ඇතුලේ 7.4 බිලියන් රිසර්ව්ස් තියෙනවා. හරි? අවුරුද්දටම ගෙවන්න තියෙන 4.5 බිලියන් කියලා කියන්නකෝ. ඕකෙන් ගෙවුවා කියන්නකෝ. මොකද රටට වෙන්නේ? එහෙම මොකුත් වෙන්නේ නැහැ. හැබැයි ඔය ගැන අපි හිතලා අපි ඔළුව කඩාගෙන දඟලලා වැඩක් නැහැනේ. දැන් ඔබතුමා ළඟ සල්ලි තියෙනවා. අපි නිකන් ගන්නකෝ. ඔබතුමා ළඟ රුපියල් 74000ක් තියෙනවා. ඔබතුමාට රුපියල් 45000ක් ගෙවන්න තියෙනවා. අර 74 දැන් අර 45000 ගෙවුවාම ඉවරනේ. ඊට පස්සේ ඕන්නම් කිය ආතර බැලන්ස් එක තියෙන අඩුවෙන් කියලා අඩුවෙන් තියෙන්නේ ගෙව්වා. හැබැයි ගෙවන එක කොච්චර ඔනරි වැඩක්ද පෝස්ට්පෝන් කරන්න නැතුව ඉන්න එක. හැබැයි ඊටු ටික දුවා ගන්න බැරි වෙනවනේ ගෙවුවා. නෑ එහෙම එකක් නෑ බැලන්ස් රිසර්ව්ස් කියලා කියන්නේ රිසර්ව්නේ. රටට පුළුවන් දෙහෙම තීරණයක් ගන්න. රටට තමයි කරන්න ඕනේ. නැත්නම් මොනවද කරන්න තියෙන්නේ? මං කියන්නේ වර්ස් සිනාරියෝ එකක් නෙමෙයි. දැන් මෙහෙමනේ World Bank IMF සමහරකට මේවා පැකේජස් දෙනවා. මම හිතනවා 3.5 බිලියන් විතර හම්බෙයි කියලා. එහෙම හම්බුන්නේ නැති වුණත් කරන්න ඉතින් අපි ඔප්ෂන් 2 එක හැටියට ගන්නකො නැත්නම් 3 එක හැටියට ගන්නකො. එහෙම ඔප්ෂන් උත් තියෙනවා මේකේ. 2020 කියන්නේ අපිට තියෙන වැඩිම ණය වාරික ගෙවන්න තියෙන කාලේ. ජනාධිපතිතුමා සඳහන් කර සිටියා පොඩ්ඩක් පහු කරගන්න පුළුවන් නම් හොඳයි කියලා. හොඳයිද නැද්ද තාම දන්නේ නැහැ. දැන් අපිට වෙලා තියෙන්නේ ගහෙන් වැටෙච්ච මිනිහලා ගොනා යන්න වගේ වැඩක්. රටට ඔය කියන තරම් ප්‍රායෝගිකව මේක කරන්න පුළුවන්ද? මෙහෙමනේ රටක් ගත්තත් තමන් ගත්තත් මේ ඔක්කොම එකයිනේ. තමන්ගේ බැංකු පොතේ රුපියල් 74000ක් තියෙනවා නම් 45000ක් ගෙවන්න නම් තියෙන්නේ. ඒක බැංකු පොතෙන් අරන් ගෙවනවා මිසක් 74000ක් තියෙනවා කියලා කී කීටියට වැඩිය 45000 නම් ගෙවන්න පුළුවන්. ඔන්න 74000ක් තියෙනකොට ලක්ෂ 4ක් ගෙවන්න තිබුණා නම් ওই කතාව වෙනස්. එහෙම එකක් නෙවෙයි මම මේ කියන්නේ. ලංකාව හොඳ දූපතක්. හොඳ කේන්ද්‍රස්ථානයක් අපි හැමෝම කියනවා. මේ ඇති වෙච්ච අවස්ථාව අපිට හරව ගන්න පුළුවන් අවස්ථාවක්ද හොඳ විදිහට ලෝකෙ දිහා ලෝකෙට යන්න. මෙහෙමයි. මට එතනට නම් එච්චරම විදිහට පොසිටිව් කියන්න බෑ. මම සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් දැක්කහම ඊළඟ ස්ටෙප් එක තමයි ප්‍රශ්නෙන් ගැලවෙන එක. ඒ කියන්නේ මම හිතන්නේ එච්චරයි. මට ස්ටෙප් එක පඩියක් පැනලා උඩට පහින්න බෑ. මම යන්නේ ඊළඟ පඩියට. ඊළඟ පඩිය කියන්නේ මේ ප්‍රශ්නෙන් back to normal වෙන විදිහ තමයි මේක බලන්න තියෙන්නේ. මොකද හැම රටකටම මේ ප්‍රශ්නේ තියෙනවනේ. මොකද හැම රටකටම තියෙනවා. අනිත් එක තමයි මේකේ අමාරුම වැඩේ ඒ රටවල් සමහරක් රටවල් පොසත් රට ඇතුලේ සල්ලි තියෙනවා. එතකොට දැන් ওই පැකේජස් අරන් බලන්න 10%ක් GDP එකෙන් දෙනවා පැකේජ් එක. දැන් අපිට 10%ක් දෙන්න ගියොත් බිලියන 1500ක් ඕනේ. ඇමරිකාවේ තත්ත්වය. හැබැයි අපි දෙන්නේ බිලියන 50යි. ඒ කියන්නේ 0.3යි. ඒතර අපි 0.3ක් දෙනකොට අතන 10%ක් දෙනකොට ඒ වගේ 33 ගුණයක්. අපි වගේ රටකට දෙන්න බෑ නේද? අපි වගේ රටකට දෙන්න බෑනේ. ඉතින් එතකොට දෙන්න බැරි එකයි. ඒතර නගින්න තියෙන අර තියෙන දේවල් කරන්න පුළුවන් දේවල් සීමා සහිතයි. ඉතින් මේ ඔක්කොම දැනගෙන තමයි අපි මේකේ ඉන්න ඕනේ. මේ දේශීය ආර්ථික මොඩලයක් හදලා අපේ දේශීය ක්‍රමයට අපි අලුත් දෙන සංවෘත ආර්ථිකයට වැඩිපුර යනවා. මේ ආනයන පොඩ්ඩක් සීමා කරනවා. අපි වාහන ගෙන එක නවත්තන්න උත්සාහයක් තියෙනවා. දැන්ටමත් නවත්තලා තියෙන කොටසකට. මේක හොඳ වැඩ නේද මේ විදිහ? මෙහෙමයි. මම අනුගමනය කරන්නේ ඊට වඩා ටිකක් වෙනස්. ඒක වෙන්න ඕන විදිහක් තියෙනවා. වෙන්න ඕන විදිහ තමයි ඩියුටි එකෙන් කන්ට්‍රෝල් කරන එක. ඒ කියන්නේ ඩියුටි එක හරි එක්සයිස් හරි සෙස් හරි දාලා ඒ කියන්නේ නවත්තනම කියන එක නෙමෙයි මගේ මම හිතන්නේ. මොකද ඒ කියන්නේ වාහනයක් ගන්න ඕන නම් සුපිරි වාහනයක් ගන්න ඕන නම් ගේන කෙනාට දෙන්න ඕන කියලා ඔබතුමා කියන්නේ. නෑ මම කියන්නේ දැන් අපි කියමුකෝ 100යි අද ඩියුටි එක කියලා. ඒක 200ක් දානවා. එක්ක 500ක් කරනවා.
බයි අර ලෝකෙට කියන්න නරකයි නවත්තලා තියෙන්නේ කියලා. කවුරුත් ඩියුටි එක ගැන කතා කරන්නේ නැන්නේ. ඒතර ඒ වගේ කන්ට්‍රෝල් එකක් දාලා 120ක් විතර ගේන්න ඇරලා ඒතර ඒ ඉන්ඩස්ට්‍රි වල අයට සර්වයිව් වෙන්න පුළුවන් නේ. ඒතර මේකේ ආයි අර බැලන්ස් එකක්. ඒ කියන්නේ මේක කියන්නේ එක පැත්තකටම ගිහිල්ලා කරන්න පුළුවන් දේවල් නෙවෙයි. එහෙම දැන් ලෝකේ අනිත් රටවල් කරපු නැති දේවල් අපිට කරන්නත් බෑනේ. දැන් මාස 3කට 6කට නැවතුවර කමක් නැහැ. දිගටම කරනවා නම් අර වගේ ස්ට්‍රැටජි. නමුත් අපේ රුපියල ශක්තිමත් වීමක් වෙනවා මේ හරහා. මෙහෙමයි රුපියල ශක්තිමත් වෙනකොටම ආණ්ඩුවේ රෙවෙනියු එකක් නැති වෙලා යනවනේ. මෙවැනි ආණ්ඩුව මේ කියන්නේ ආණ්ඩුවේ ඩියුටි වල ඉන්නේ ආණ්ඩුවත් ආදායමක් ලබන්නේ. ඒතර මම කියන්නේ දැන් 120කට විතර මේක එන්න ඇරලා 40ක් විතර ඩියුටි ගත්තා නම් කොහොමද? 200ක් කියන්නේ තියෙන ඩියුටි එක වගේ දෙගුණයක් අරගෙන. දෙකම කරන්න ඕනේ. ආණ්ඩුවට රෙවෙනියු එක ඕනේ, ෆොරින් එක්ස්චේන්ජ් එකත් ඕනේ. මේ ඔක්කොම බේරගන්න මද පිළිවෙතක් තමයි මං හිතන්නේ හොඳයි කියලා. දැන් මේ ඔක්කොම බලනකොට හිතනවා නිකන් ධම්මික පෙරේරා මේක බොහොම සරලව ගත්තා. මේක හරි මේක ප්‍රශ්නයක් නෑ කියලා හිතුවා. මේක මේ පේන් එක දරා ගන්න පුළුවන්. මොකද ඔබතුමාගේ ආයතන ජාලයේ තියෙන ශක්තිය සහ මාස 6ක් වුණත් මං හිතන්නේ මේක අල්ලන් ඉන්න පුළුවන් වෙයි. එහෙමද? නෑ මෙහෙමයි. අපි වගේ කම්පැනි එකට ඒක නැචරල් නේ. අපිට ටිකක් අල්ලන එක අනිත් අයට අල්ලනට වඩා වෙනස්. අනිත් ඉතින් අපේ හිතන විදියයි අපි දන්න ඩීටේලුයි අපි ප්ලෑන් කරන දුරයි ඒ ඔක්කොම ගත්තොත් අනිත් කම්පැනි එකකට වඩා වෙනස්නේ. දැන් ඔබතුමා දැක්කා සැලරි කට් කරනවා කියලා අනිත් කම්පැනි ඔක්කොම අප්‍රේල් පළවෙනිද අපේ එක කම්පැනි එකවත් ඔබතුමා දැක්කේ නෑනේ. නෑ මම කෝල් කරලා තමයි මොකද ගන්න කියලා. ඔබතුමා මම මාසයක් ඉවසනවා කියලා. ඒක මං කිව්වේ මාසයක් බලලා ඊට පස්සේ අපි කිව්වා මැනේජ්මන්ට් එකට කිව්වා ඒක දැන් මොකද්ද ඔයගොල්ලෝ දුවන විදිය අරන් ඉන්න කියලා. දැන් ඒගොල්ලෝ ස්ට්‍රැටජි සාදනවා. ඉතින් සමහරකට තව මාසයක් එහෙම යන්න පුළුවන්. ඉතින් ඒකේ ඇඳිරි නීති ඉවත් කරොත් මං හිතන්නේ මේ වගේ දෙයක් කරන්න ඕනෙත් නැති වෙයි. ඉතින් මේක එන විදිහකට මෙයා කරනවා විසක් එකපාරට ඉතින් කලබල වෙලා කරන්න ඕන දෙයක් නෙවෙයිනේ. ඔබතුමා කියනවා මේ තව මාසයක් යන්න ඉස්සෙල්ලා විවෘත වුණොත් අපිට සුබවාදී බලාපොරොත්තුවක් තියෙනවා කියලා. ඔබ කියන රට විවෘත කරන්න ඕන කියලාද මේ වෙලාවේ? මෙහෙමයි දැන් ඔය මේකේ මොඩල් එක තමයි සර්කිට් බ්‍රේකර්ස් දාලා තමයි ඕපන් කරන්න වෙන්නේ. ඒ කියන්නේ කොහේ හරි තැනක තියෙනවා නම් ග්‍රාම සේවක කොට්ටාසයක් වගේ වහගෙන ඒක PCR ටෙස්ට් කරලා ඒ කියන්නේ ඒ වගේ මෙතඩ් එකක් තමයි ජර්මනිය වුණත් ගෙනියන්නේ. ඒ කියන්නේ දැන් මෙතනින් එහාට දැන් මෙහෙමනේ දැන් දවස් 40කට මේ වගේ නම්බර් එකක් ආවා කියලා කියන්නේ කියන්නේ එහෙම දරණු තැනකට වැටලා නැහනේ. මොකද මේ ස්පයික් ඔක්කොම ආවේ එක්කෝ නේවි කැම්ප් එකේ හින්දා. හැබැයි නේවි කැම්ප් එකෙත් නේවි අය අපිව බලා ගන්න ගිහලා තමයි ඒක සිද්ධ වුනේ. ඒ වගේම තමයි සමහරක් තැන්වල පොකුරු නෑ ආවේ. හැබැයි සමාජයට ගිහලා තියෙන 200ක් විතරනේ. ඉතින් ඒතර රට හොඳ සිටුේෂන් එකක් තියෙනවා. හැබැයි ඒකට ඇක්ෂන් නොකර ගන්න ඉන්නව කියන එක නෙමෙයි මම කියන්නේ. ඇක්ෂන් ගන්න ඕනේ. මොකද ඇක්ෂන් රට අරින්නත් ඕනේ, ඇක්ෂන් ගන්නත් ඕනේ. ඉතින් ඒකට ඔය සර්කිට් බ්‍රේකර්ස් කියලා කියන්නේ අර එක පොඩි ඒරියාස් ක්ලෝස් කරගෙන ඉතින් මේක තව මාස 5ක් 6ක් අරන් යන්නේ කොවිඩ් එකත් එක්ක ජීවත් වෙන එක තමයි ආරක්ෂ වෙලා ජීවත් වෙන එක තමයි හොඳම දේ. ලිවිං විත් කොරෝනා තමයි. ඉතින් ලිවිං විත් කොරෝනා කියන්නේ මේක ටයිම් පීරියඩ් එක දන්නවනේ. සදාකල්ම නෙවෙයිනේ. ඉතින් සදාකල්ම නෙවෙයි හින්දා මම හිතන්නේ ඒක ටෙම්පරරි පොඩි වසංගතයක් කියලා හිත හදාගෙන ඉතින් අසතුටු වුණා කියලා මොකද අපිට කරන්න පුළුවන්? මගෙන් ගොඩක් ව්‍යාපාරිකයෝ කතා කරලා අහනවා ඔයාට මොනවද තියෙන තත්ත්වනේ මේ කොච්චර කල් දුවයිද මොකද කියලා මං ඉතින් දන්නෙත් නෑ මං අතන වසංගත විද්‍යාංශයෙන් මෙහෙම විමසන කරුණු ඕවා තමයි කියන්නේ. දැන් ව්‍යාපාරිකයෙක් විදිහට ඔබ කොහොමද මේක හිතලා තියෙන්නේ කොච්චර කල් මේ දුවයිද කොවිඩ් එක? දැනට තියෙන විදිහට තව මාස 8ක් 12ක් අතර ගාණක් ඒ කියන්නේ ලෝකෙම සෙටල් වෙන්න එපයි. මේක සෙටල් වුණා කියලා කියන්නේ. ඉතින් ඒක හින්දා මාස 8ක් 12ක් අතර ප්‍රමාණයක් යයි. ඉතින් ඕක එහෙම මැක්සිමම් ගියොත් අවුරුදු එකමාරකට යයි. බෙත් ඒකට ෆේස් කරන්න අර ලිවිං විත් කොරෝනා කියලා මම ඇග්‍රි නෑ. මම කියන්නේ අවුරුදු එකමාරක මේ පොඩි කාලේ ගෙවා දමන එක තමයි තියෙන්නේ ප්‍රවේශමෙන්. ඒ කියන්නේ අර ආයි කිව්වා වගේ අත් දෙක හොඳට හොදලා මාස්ක් එකක් දාලා අරිපරිමිසෙන් තමන් හිටියොත් මං හිතනවා තමන්ට ඒකෙන් ගැලවෙන්නත් පුළුවන් නේ. දැන් ඔය කම්පනීස් ටික ඔබතුමා කියන වේගෙන් විවෘත කරගත්තා වගේ නෙමෙයි. හදිසියත් ඔබතුමාගේ ඔය ව්‍යාපාරික ආයතනයේට එකපාර එනවා එක් පුද්ගලයෙක් ඉස්සරහ එන්න පුළුවන්. අවොත් ඉතින් සම්පූර්ණ ආයතනය වහන්න වෙනවා. වාර්තාව. එහෙමයි දවස් 14කට වහන්න වෙනවා. හැබැයි වැහුවට අපි ඔක්කොම තර්මෝමීටර් එකෙන් උණ චෙක් කළා. දැන් අපි අලුතෙන්ම බලලා තියෙනවා මේ 50%කට විතර සුවඳ නැති වෙනවා. ඒතර අපි දැන් බලනවා මොකද්ද කරන්න පුළුවන් කියලා එන ළමයාගෙන් යාට සුවඳ තේරෙනවද නැද්ද කියලා බලන්න. يعني ඒකත් හැමෝටම හැමෝගෙම
හොඳට මේවා කරන්න. තව මෙෂර් කරන විදිහක් මෙෂර් කරන විදිහක් අපි බලනවා ඒ විදිහ එකකුත් කරන්න.